right ඔන්න මේ කාවින්දිමට ආයිත් මතක් කරන්නේ ප්‍රශ්න වලට ආපු ගමන් මම මේක හදාගෙන ආවා කමන්නේ ඒගොල්ලන්ට ප්‍රශ්න දෙකයිනේ අතහැරෙන්නේ අපේමු ප්‍රශ්න අංක 3 ඉතින් 1,50,000ක් අඩමාන ණය වෙන් කිරීම ගැලපෙන්නේ ඓතිහාසික පිරිවැය නෙවෙයි උපලබ්ධි නෙවෙයි එහෙමනම් ආරක්ෂණ ඔව් ඉදිරියේදී වෙන්න තියෙන අලාභයක් වර්තමාන ගනුදෙනුවක් මත ඉස්සරහදී වෙන්න තියෙන අලාභයක් වියදමක් දැම්මම මම හඳුනා ගන්න යනවා බොල් වෙයි කියලා සැකයි ඒ නිසා අපි අයින් කරනවා right එහෙමනම් පිළිතුරු අංක 3 නිවැරදි ප්‍රමාණාත්මක කියන එක අපි දන්නවා ඒක තීරණ ගන්න තරම් බලපාන නොපාන ඒකාකාරී කියන්නේ එකම විදිහට ගනුදෙනුව වාර්තා කරන් යනවා කියන එක. මේ දෙක ගැලපෙන්නේ නැහැ. අමතර ප්‍රශ්නයක්. අඩමාන ණය ගැලපීම සඳහා අඩමාන ණය මේ විදිහට සටහන් කරන්න අඩමාන ණය වෙන් කිරීම සඳහා තවත් අදාළ වන සංකල්පයක් මට කියන්න කවුරු හරි දන්න කෙනෙක් මයික් එකක් ඔන් කරලා කියන්න. ගැලපුම් සංකල්පය. බොහොම හොඳයි. ගැලපුම් සංකල්ප. එතෙන්දී අපි තර්ක කරනවා මේ කාල සීමාවේ විකුණුම් ආදායම හඳුනාගත්තා 1000ක්. එතන මේ අවුරුද්දෙම ඒ කාල සීමාවෙම ඊට අදාළ වියදම් හඳුනාගත යුතුයි. ආදායම් උපද්දවන්න අදාළ වන වියදම් එම කාල සීමාවේදීම හඳුනාගත යුතුයි. එහෙමනම් අද ආදායම් ලබන කාලච්ඡේදයේ වියදම් ඒ මත ඇතිවන වියදම් අන්න බෑ. එහෙනම් මේ අවුරුද්දෙම අඩමාන ණය සඳහා ලාභයෙන් අයින් කිරීමක් කරනවා අපි 100ක්. අපි කරන්නේ කොහොමද කියලා ඊළඟ පාඩමේදී කතා කරනවා 6 වෙනි පාඩමේ. දැන් මේ වචන අහලා ටික ටික පුරුවක් ගමු. ඔයගොල්ලෝ සාකච්ඡා කරොත් මම ඒ ගැන උදාහරණ අරන් කියලා දෙනවා තවද. හොඳයි එහෙමනම් 3ට 3 තමයි උත්තරේ. right. අපි පටන් ගමු 4ට උත්තරේ වань. ඉක්මනින් එවන්න. ඔයගොල්ලෝ ගන්න පුතේ ඒවලා ඒ එවන අය දැන් සමහරව ඉන්නව නේද මේ දැන් මම කියද්දි හරි දා ගන්නවා. කවදාවත් කරන්න බෑ. දැන් ඔයාලා ලියලා නැත්තම් මේක මොන හරි අවාසනාවකට මේක ගෙදරදී ලිව්වේ නැත්තම් ඒක මන් දන්නේ ඇයි කියලා. එහෙමනම් ඇත්තටම අපරාධවා මේ අපේ පන්තිර සම්බන්ධ වෙන්නේ මේක මේ මෙච්චර මහන්සිලා සති 3ක් තිස්සේ මේ තීරි මේ පිටුවට පැහැදිලි කරලා මේ ටික ලියාගත්තේ නැත්තම් ඉතින් උත්තරේ වන්න නැතිනකොට මට එහෙම හිතෙනවා. ඒ අය කවදාවත් මේ ගොන් වැඩේ කරන්න එපා. එක ගොන් වැඩක් කරලා තියෙන්නේ තව වැඩක් කරන්න එපා. මොකද්ද? දැන් මම කියනකොට මෙතනට හරිය උත්තරේ මාක් කරගන්නවා. ඒක කරන්න එපා. ඒගොල්ලෝ වෙනම දැනක අඩු ගානේ උත්තර ටික ලියාගෙන පස්සේ චෙක් කරගන්න. ආයි තනියම මේක ලියන්න. මේ වැඩක් තියෙන දැන් ඕගොල්ලන්ට හැමතිස්සෙම විභාගෙට ගියහම අලුත් ප්‍රශ්නයක් අලුත් මුහුණුවරකින් ලැබෙනවා. හරිද? මෙන්න මේක ආකාර දෙකක් කියලා මතක තියාගන්න. පළමු වරට ප්‍රශ්නයක් දැක්කහම ඒකට තමන් පිළිතුරක් මාක් කරලා ඒක හරියනව නේද? ඒක තමයි නියම සාර්ථකත්වය. දෙක මම ඉගෙනුවට පස්සේ මේ ප්‍රශ්නේ කියලා දුන්නාට පස්සේ දෙවෙනි පාරට ලියා ගන්න පුළුවන් නම් ඒක ඊළඟ මට්ටම. හරි? එතකොට දෙවෙනි පාරට තුන්වෙනි පාරටත් කරදිලා ආයි එහෙම යනවනම් ඒක ඊළඟ මට්ටම. එහෙම වර්ග කරනවා. සමහරුට ඉතින් හතර පාරක් කිව්වද ආයිත් ඒකම වරද්දන කට්ටියක් ඉන්නවා. ඒක පහළ මට්ටමක්. ඒ නිසා ඔබට වටිනම අර මම කියන 98 99 95න් එහා ඒකක ඉන්න නම් ඔබ පළමු වරට උත්තර ලියලා හරියන්න ඕනේ. ඒ නිසා අර තනියම ඒව කරන්නයි මේ දීලා තියෙන්නේ. ඒක කල් දා ගන්නවා නම් වඩා හොඳයි. උත්තර ලියලා නැත්තම් මගේ යෝජනාව මීට් එකෙන් අයින් වෙලා තනියම මේකට උත්තර ලියලා පස් වෙලාවක රෙකෝඩින් එක බලන එක. ඔව්. ඉතුරු වෙන්නේ 10 දෙනා වුණත් කමන්නේ නැහැ. මම කියන්නේ ඕගොල්ලෝගේ යහපතට. right. මම එනවා ඊළඟ එක. අංක 4 උත්තර අපු නැති නිසා මම වෙලාව ගත්ත එකට කියන්නේ. අංක 4ට මට උත්තර එවලා තියෙනවා කීපයක්. බලමු. අංක 1 කියලාත් කියනවා. ප්‍රශ්න අංක 4. මේ සියල්ල විභාග ප්‍රශ්න අනිත් එක උසස් පෙළ විභාගේ ප්‍රශ්න. 2017 මාර්තු 31 දිනට අමරසේන සහ පුත්‍රයන්ගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේහි ණයගැති සහ ණය හිමි ශේෂ ලෙස පිළිවෙලින් ලක්ෂ 5යි ලක්ෂ 2යි පෙන්눔 කරාලු. කොහොම හරි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ණයගැතිය ණය හිමියෝ හිටියලු. ඉහත ණයගැතියන් සහ ණය හිමියන් හඳුනා ගැනීමට මුල ටික අදාළ නැහැ. ණයගැතියෝ සහ ණය හිමියෝ අදට ගැලපෙන විදිහට කිව්වොත් වෙළඳ ලැබිය යුතු දෑ සහ වෙළඳ ගෙවිය යුතු දෑ හඳුනා ගැනීමට පාදක වන
බේස් වෙන අන්ලයින් කරගන්න පාදක වන පදනම් වන මූලික වන ওই විදිහට අහන්න පුළුවන්. ගිණුම් කරන සංකල්පය කුමක්ද? රයිට්. ඔයගොල්ලෝ උත්තරය වල තියෙනවා. බලමු අපි. 4ට ජනුක සම්පූර්ණ අවුල් කරනවා. අයියලා අක්කලා දෙන්නම accounting වලට ඒ ගත්තා. මගේ විල පළවෙනි පාරම දෙන්නම විශ්වවිද්‍යාලේ තේරුණා. ජනුක කන පිට ගහනවාද මොකද්ද මේ වෙන්නේ? ඔහුගේ දවස්වල සම්බන්ධ වුණ නැකමනේ උත්තරේ වන්න කොහොම හරි මට අදහසක් හරි දෙනගන්න. මදුෂිකා. හරි. චතුර වැරදි. ශාලනි හරි. එහෙනම් උත්තර අංකේ ආයිත් මම කියනවා. ණයගැතියෝ සහ ණය හිමියෝ ඇති වෙන්නේ. හොඳට බලන්න පුතේ. දැන් මේ කාල සීමාව හිතන්න මේක දවසක් මාසයක් අවුරුද්දක් කමක් නැහැ කාලච්ඡේදයක්. මේ කාලච්ඡේදය තුල මම ණයට විකුණුවාම මම ආදායම් ලෙස මට සල්ලි ලැබුණේ නැහනේ. ආදායම් ලෙස හඳුනගන්නේ නැත්තම් මෙහෙම සරහනක් එන්නේ නැහනේ. අත්පිට විකුණුවොත් විතරයි නම් මුදල් හර විකුණුම් බැර. ණයට විකුණුවාම දැන් අද දවසේ මම ණයට විකුණනවා 1000ක. සල්ලි ලැබුණේ නැහැ. හෙට ගෙනත් දෙන්නම් කියන්නේ. අද මට ලියන්න දෙයක් නැහැ නේ එහෙම. ඔන්න තේරුම් ගන්න ඕන. හෙට මුදල් ලැබෙනවා. ණයට විකිණීමට මුදල් ලැබෙනවා. හෙට තමයි ලියන්න වෙන්නේ. මුදල් හර විකුණුම් බැර කියලා. නෑ මම එහෙම කරන්නේ නැහැ. මම ලියන්නේ අද ණයට විකුණුවාම ණයගැති හර විකුණුම් බැර කියලා ලියනවා. ඉස්සරහ න්‍යාය. තුන්වෙනි පාඩම අපි දැන් ඉන්නේ 5. ණයගැති හර විකුණුම් බැර කියලා ලියන්න. ණයට වික්කහම. දැන් ලැබෙන්න තියෙනවා. දැන් මුදලින් නොලැබුණත් ආදායම හඳුනාගත්තු නිසා තමයි මෙන්න මේ ණයගැතිය මට සටහන් කරන්න සිද්ධ වුණේ. මුදලින් ලැබුණා හෝ නොලැබුණා ආදායම් හඳුනා ගැනීමේ સિદ્ધාන්තය කාටද ගැලපෙන්නේ? උපචිත සංකල්පය. මේ අහගෙන මේකත් ණයට බහන්න ගේනවා. සල්ලි දුන්නේ නැහනේ. අද 500ක බාණ්ඩ ණයට ගෙනාවා නම් සල්ලි දුන්නේ නැත්තම් හැබැයි මම බහන්න ගෙනල්ලා ගැනුම් හර ණය හිමි බැර ලියනවා 500ක බාණ්ඩ ගෙනාවා. ඇයි? ගෙව්වා හෝ නොගෙව්වා වියදම හඳුනාගත යුතුය. හරි? වියදම් ගිණුමේ ලියන්න ඕන. ඒ නිසා මට මෙන්න මේ වගකීම ණය හිමියෝ හඳුනා ගන්න උනා. දැන් ණය හිමියෝ සහ ණයගැතියෝ මේක නිතර විභාගවල අහන එකක්. හඳුනා ගන්න බේස් වෙන concept එක තමයි උපචිත සංකල්පය. වෙන කොහෙටවත් ගැලපෙන්නේ නැහැ. ඔයගොල්ලෝ තර්ක කරන්න අර ගිය සති කතා කරා වගේ වෙන පිළිතුරු තියෙනවා. ප්‍රශ්න 4 රෝමි ලක්කම් 1 ප්‍රමාණාත්මක ගැලපෙන්නේ නැහැ. ප්‍රමාණාත්මක දැන් අවබෝධයක් තියෙනවා. ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගන්න තරම් වටින කාරණා වෙනමම හෙළිදරව් කිරීම. යථාරූපී කියන්නේ අර විෂයානුගත භාවය, නෛතික පැත්ත නෙවෙයි කියන කාරණේ. ආරක්ෂණ අනාගත විය හැකි අලාභ වලට දැම්ම අයින් කරන්න ඕන. අඛණ්ඩ පැවැත්ම ව්‍යාපාරයේ දැකිය හැකි දිගු කාලයක් තියෙනවා කියන එක. උත්තරේ උපචිත සංකල්පය. හොඳයි ඔයගොල්ලෝ උත්තරය උපයෝගින් සැලකිය යුතු පිරිසක්. හොඳයි. අනිත් අයගේ අඩුපාඩු දැනගන්න හරි එහෙම උත්තර එවන්න ඕන මට. රයිට් ප්‍රශ්න 5ට මම උත්තරයක් එවනකම් බලාගෙන ඉන්නවා. 5ට කියලාම දාන්න. එතකොට හරි. මිලක්ෂි බලමු 5ට පිළිතුරු කීපයක් ආවා. ඔක්කොම නෑ 5ටත් පිළිතුරු දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ ඒ උප පිළිතුරු අතරේ 5ට පිළිතුරු දෙකක් තියෙනවා. අපි බලමු. පහත සඳහන් කොමන ප්‍රකාශය නැත්නම් ප්‍රකාශනය. පහත සඳහන් කොමන ප්‍රකාශය එහෙම නැත්නම් ප්‍රකාශනය නිවැරදිද? අපි එක එක බලන් එමු නේද? හරි වැරද්ද. ඒ වෙලාවෙම අහන්න මොකක්ද එතන වැරද්ද? ආයි කියලා දෙන්න මට තේරෙන්නේ නැහැ. ඒ ඕන එකක් ඒ වෙලේම අහන්න. හැබැයි මැසේජ් නෙමෙයි ටක් ගාලා මයික් එක ඔන් කරලා අහන්න. මම ආගෙන් ප්‍රශ්න අහන්න නැතුව කියලා දෙන්න පුරුදු වෙනවා. මෙන්න මූල්‍ය මිනුම් සංකල්පයෙන් දැක්වෙන්නේ මූල්‍ය ප්‍රකාශනවල ඇති අයිතම ප්‍රථම වතාවට මිනුම් කරනු ලබන්නේ ඓතිහාසික පිරිවැයට බවයි. එහෙම එකක් කිව්වේ නෑනේ. ප්‍රථම වතාවට නෙවෙයි.
ගනුදෙනුවක් අපි මුදලින් මනින්න පුළුවන් නම් විතරයි ගිණුම් වල ලියන්නේ. ප්‍රථම වතාවට කියලා කතාවක් නැහැ. එතකොට මේක වැරදි. ඓතිහාසික පිරිවැඩ කියලා කිව්වෙත් නැහැ. ගනුදෙනුවක මුදල්මය වටිනාකමක් කියන එක මූල්‍ය මිනුම් සංකල්පය කියන මේක වැරදි. එයා සංකල්ප දෙක මාරු කළා. right. අපි නෝ ආ කියන එකට. ගිණුම් කරන ප්‍රතිපත්ති සහ ඒවායේ වෙනස් වීම. right. මම අනුගමනය කරන ප්‍රතිපත්තියක් වෙනස් වුණොත් මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කරන්න ඕන. අන්තිමට ලියන්න ඕන මම කලින් තොගාගේ කරේ 54 දැන් මම වැක්වලට මාරුණා. මොන හරි වෙන ක්‍රමයකට මාරුණා මේ හේතුව නිසා. ඒව හෙළිදරව් කිරීම විවිධ ව්‍යාපාර අතර මූල්‍ය ප්‍රතිඵල සංසන්දනය කිරීමට මඟ පාදයි. ඔව්. මූල්‍ය ප්‍රතිඵල සංසන්දනය කරන්න පුළුවන්. එහෙම අඩුම තරමේ ප්‍රතිපත්ති වෙනස් වුණොත් සාධාරණ හේතුවක් මත අපි කිව්ව නේද ප්‍රතිපත්ති වෙනස් කළ හැකි අවස්ථා දෙකක් තියෙන බව. ප්‍රමිතයක අවශ්‍යතාවයයි වඩා හොඳ තොරතුරු ඉදිරිපත් කිරීමකටයි කියලා. යන්න හරි. ඊට පස්සේ ගනුදෙනුවක නීතිමය ස්වરૂපයේ සෑම විටම මූල්‍ය ප්‍රකාශන වල නිරූපණය කළ යුතුය. එහෙම කියන්නේ අපි කිව්වේ ගනුදෙනුවේ නීතිමය ස්වરૂපයට වඩා වැදගත් වෙන්නේ වටින්නේ ගිණුම් කරන යථාර්ථය. විෂයානුගත භාවය සංකල්පය ඇතුළේ එහෙම කිව්වා. එහෙමනම් ඒ කතාවත් වැරදි. ඔයගොල්ලෝගේ පිළිතුර දෙක වුණා නම් එහෙම යපු කට්ටිය හරි. හොඳයි. ගොඩාක් අය පිළිතුරු අංක 2 එවල තියෙනවා. ඔව්. කෙනෙකුට තමයි වැරදිලා තියෙන්නේ. එහෙම වෙන්න පුළුවන් කලාතුරකින් නේ. අපි යමු ඉස්සරහට. ප්‍රශ්න අංක 6. ප්‍රශ්නාංක 6. ආයතනයකට එහි ගනුදෙනු හා සිද්ධීන් අනෙකුත් පාර්ශ්වයන්ගෙන් ස්වාධීනව වාර්තා කිරීමට මඟ පාදන ගිණුම් කරන සංකල්පය කුමක්ද? ඔයගොල්ලෝ පිළිතුරු එනවා. ඒක ලේසිම එකක්. ඔව්. ඔයගොල්ලෝගේ පිළිතුර නිවැරදි. අපි කිව්වා ව්‍යාපාරය ඊට සම්පත් සැපෙවූ පාර්ශ්වයන් වෙනත් අයගෙන් වෙන් වුණු ස්වාධීන ඒකකයක්. මේ ස්වාධීන කියන වචන නිසා නෙවෙයි. එතකොට අපි ගනුදෙනු දිහා බලන්නේ ව්‍යාපාරයේ කෝණයෙන්. උත්තර අංක 2 නිවැරදි. ඒකක සංකල්පය. ගනුදෙනු හා සිද්ධීන් අනෙකුත් පාර්ශ්වයන්ගෙන් ස්වාධීනව වාර්තා කිරීමට මඟ පාදන්නේ ගිණුම් කරන ඒකක සංකල්පය. මම ඉගෙන වැඩි විස්තර වලට යන්නේ නැහැ. ප්‍රශ්න අංක 7ට එමු. ප්‍රශ්න අංක 7ට මට අංකෙත් එක්ක උත්තරේ එවන්න බලන්න. ඔයගොල්ලෝ ඇහුවොත් ඕනම එකක් ගැන ආයෙත් පැහැදිලි කරනවා. බලමු ප්‍රශ්න අංක 7. ව්‍යාපාරයක් එහි වත්කම් වඩා තාත්වික අගයන්ට පොත්වල දැක්වීම සඳහා වර්තමාන වෙළඳපළ මිලට අගය කළ යුතුයි යෝජනා කරයි. වර්තමාන වෙළඳපළ මිලට අගය කිරීමට තනි වචනයක් මට කියන්න. වත්කම් මොනවා කරනවද? ප්‍රත්‍යාගණනය කරනවා. ඔව් ප්‍රත්‍යාගණනය කරනවා. රීඉවැලුවේෂන් කරනවා. හරි. යෝජනා කරයි. මෙම යෝජනාව මගින් කොමන ගිණුම් කරන සංකල්පය උල්ලංඝනය වේද? එයා කියනවලු මෙහෙම. ඔයා ඉඩම ගත්තේ මීට අවුරුදු 10කට කලින් රුපියල් ලක්ෂයට. මම උදාහරණයක් කියන්නේ. වසර 10කට පෙර. අද වෙනකොට මේක අපි හිතමු මිලියන 3ක් වටිනවනේ. ලක්ෂයට ගත්තේ දැන් ලක්ෂ 30ක් වටිනවා. වර්තමාන වටිනාකම. ගත්තේ මේ ගානකට අපි නැවත අගය කරලා ප්‍රත්‍යාගණනය කරලා වර්තමාන වෙළඳපළ වටිනාකම ගෙනුම් තුල පෙන්නමුලු. අන්න එහෙම කරන්න එපා කියලා කියන්නේ කවුද? ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් කියනවා ගනුදෙනුව සිදු වූ දින පැවති අගයට වාර්තා කරන්න මේ වගේව කරන්න එපා. එයා එහෙම කියන්නේ ඓතිහාසික පිරිවැය සංකල්ප. හැබැයි අපි ඉස්සරහට ඒවා කරන්නේ සංකල්ප වලට මං කිව්ව පැත්තකට වෙන්න කියලා අපේ වැඩේ කරගන්න. ඉතින් එහෙම ප්‍රමිත ආවට පස්සේ ප්‍රමිත කියන ඒවා සංකල්ප වලට වඩා ප්‍රබලයි. හොඳයි එහෙමනම් උත්තර අංක
එක එවපු අය හරි මේක 2008 විභාග ප්‍රශ්නයක්. මට 12 දෙනෙක් උත්තරේ වල තියෙනවා 22න් 12ක් මට උත්තරේ වල තියෙනවා. ප්‍රශ්න අංක 7ට ඔව්. සියලු දෙනාම වගේ උත්තරේ වල තියෙනවා මම මේ බලන අතර ඉන්නේ. ෆර්හාන් වරද්දගෙන තියෙනවා. ෆර්හාන් පැහැදිලි නැත්නම් ආයි මගෙන් අහන්න ඕන. ෆර්හාන් හැර සියලු දෙනාම උත්තරේ උත්තර අංක 1 මාක් කරලා තියෙනවා. හොඳයි. ආයෙත් දැම්මලු උත්තරේ වැරදිලා ෆර්හාන්ට. හරි. මම ඇතරම නම් බලනට වඩා දිගට බලාගෙන යනවා වැරදි උත්තර අංකේ තියෙන්නේ කාගේද කියලා. එහෙම කතා කරනවා. හරි ෆර්හාන් ආයි දාලා තියෙනවා. අංක 8 ප්‍රශ්න අංක 8ට. රයිට්. දැන් එවන්න මට 8ට කීයද කියලා. 8ට පිළිතුර ගන්න. ඉතින් මම දන්නවා අනික් කට්ටිය උත්තර ලියලා නැහැ දැන් ඔය සෙට් එක තමයි උත්තර ලියලා තියෙන්නේ. ප්‍රශ්න අංක 8. නිමල් ඔයගොල්ලෝ උත්තරේ වන්න. නිමල් 2000 වසරේදී මිනිරන් පතල් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. රයිට්. නිමල් පතලක් හරන්න පටන් අරන් 2000 අවුරුද්දේ. ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රතිඵලය නිර්ණය කිරීම. ඒ කියන්නේ වැඩි ලාභද පාඩුද කියලා නිර්ණය කරන්න. ඒ පිළිබඳ බලන්න. පතල අවසන් කරන තුරු ඔහු බලා සිටී. කවදා හරි පතල වැඩ ඉවර වුණාම පතල පටන් ගත්තේ 2000 අවුරුද්දේ අපි හිතමු 2025 හරි 2010 හරි කවදා හරි පතල හරලා ඉවර වෙන්නේ. එදාට එයා ලාභ පාඩු හොයා ගන්නම් කියලා කියනවලු. මෙම තීරණය නිසා පහත සඳහන් කුමන සංකල්පය මූලික වශයෙන් උල්ලංඝනය වේද? බලමු ඕගොල්ලෝගේ පිළිතුරු. මොකද්ද උල්ලංඝනය වෙන්නේ? right. බොහෝ දෙනෙක් පිළිතුරු අංක ඉතින් ප්‍රශ්න අංක 8 නේද? ඔව්. බොහෝ දෙනෙක් පිළිතුරු අංක හරි. 2 ගහලා තියෙන සහ එකක් දෙවනවා. මොන වැරදි දිනේදී. බලමු අපි. දැන් අඛණ්ඩ පැවැත්ම සංකල්පය කියලා සමහරු ගහලා දෙනවා. අඛණ්ඩ පැවැත්ම සංකල්පයට අනුව නම් මෙයා හරි. කවදා හරි මූල්‍ය ප්‍රතිඵල ගණනය කරන්න වෙන්නේ ව්‍යාපාරයේ ඉවර වුණාම තමයි. ව්‍යාපාරයට ඉතා දිගු කාලීන පැවැත්මක් තියෙනවා. නෑ මෙයා කඩ කරලා තියෙන්නේ. ඔව්. කාලච්ඡේද සංකල්පය. පිළිතුරු අංක 2 නිවැරදි. එයි මේ අවුරුද්දෙන් අවුරුද්ද මූල්‍ය ප්‍රකාශන හදලා නැහනේ. ප්‍රශ්න තියෙන කට්ටිය අහන්න. ප්‍රශ්න තියෙන කට්ටිය අහන්න. එහෙම තියෙනවා නම් අහන්න මට බාධා කරලා හරි අහන්න. රයිට්. අපි කියන්නේ ව්‍යාපාරයේ දිගු දැකිය හැකි අනාගතයක් දක්වා යයි. තව යයි ඉස්සරහට. අපි දන්නේ නැහැ කවද වහයිද. ඒක තමයි කියන්නේ අඛණ්ඩ පැවැත්ම. අපි අවුරුද්දෙන් අවුරුද්ද මූල්‍ය ප්‍රකාශන හදමු කියලා කියන්නේ කාලච්ඡේද. මේක අඛණ්ඩ පැවැත්ම. ව්‍යාපාරයේ දැකිය හැකි අනාගතයක් දක්වා කටයුතු කරගෙන යනවා. අවුරුද්දෙන් අවුරුද්ද මූල්‍ය ප්‍රකාශන හදමු කියන්නේ කාලච්ඡේද periodic consent එක. එහෙමනම් ඔන්න කාලච්ඡේද සංකල්පය තමයි මෙයා කඩ කරලා දෙන්නේ. අවුරුද්දෙන් අවුරුද්ද මූල්‍ය ප්‍රකාශන හදලා නැහැ. මෙයා බලන් ඉන්නවා කවදා හරි පතල වහලා ලාභ පාඩු හොයන්න. රයිට්. ගැටලු තියෙනවා නම් ප්‍රශ්න ඒවා ඉදිරිපත් කරන්න ඕන. අපි එනවා ප්‍රශ්න අංක 9ට එහෙමනම්. රයිට් මට 9ට පිළිතුරු එවන්න. නමයට අන්නේ වගේ සියලුම දෙනා එකම විදිහකට නේද? ඒකෙත් තියෙනවා. නමයට පිළිතුරු දෙකක් එවලා දිනවා ඔයගොල්ලෝ. 1යි 3යි. එක්කෙනෙක් තමයි එක ගහලා තියෙන්නේ. මම නම කියන්නේ ඔයගොල්ලෝ දැනගන්න පුළුවන් නේ. ඒකත් බලමු ඉස්සෙල්ලා. ප්‍රශ්න අංක 9 කිසියම් වර්ෂයක භාණ්ඩ ගැනුම් පිරිවැයෙන් කොටසක්. අපි භාණ්ඩ ගේනවනේ ව්‍යාපාරයට. එකෙන් කොටසක් විකුණු භාණ්ඩවල පිරිවැය ලෙසත් වියදමක් ලෙසත්. ඉතිරි කොටස වර්ෂ අවසානයේ තොගය වත්කමක් ලෙසත් වෙන්කොට හඳුනා ගැනීමට පදනම් වන ගිණුම් කරන සංකල්පය වන්නේ. ප්‍රශ්න අංක 9 දැන් මෙහෙම හිතන්නකෝ.
ඊයේ දවසේ මේ ඊයේ දවසේ ඊයේ උදේ කියන කඩේ පටන් ගත්තේ. ඊට කලින් කඩේ කළා නෑ මම. රුපියල් 100 ගානේ අර පොල් ගෙඩි 10ක් ගෙනාවා. රුපියල් 100 ගානේ පොල් ගෙඩි 10ක් ගෙනාවා. ගැනුම් රුපියල් 1000ක්. මේ පොල් ගෙඩි 8ක් විකුණනවා 200 ගානේ. මොන පොල්ද කියලා අහන්න එපා. මේ 200 ගානේ විකුණන්නේ. විකුණුම් 200 ගානේ පොල් ගෙඩි 8ක් විකුණනවා. 1600. දැන් මේ ආදායම ප්‍රශ්නයක් නෑ. ආදායම 1600 නේ. එයා ඕකේ. ආදායම 1600. වියදම වෙන්නේ මෙන්න මේ ගෙනාපු ඔක්කොමද නැත්නම් අර විකුණපු පොල් ගෙඩි 8 ගානද? 8යි නෙවෙයි. දෙකක් ඉතුරු ඉන්නනේ පෙතර ගත්තොත්. ඉතිරි පොල් ගෙඩි දෙකක් 100 ගාන ගෙන. 200ක පොල් ඉතිරි. 10ක් ගෙනාවට 8යි කියන්නේ 800. දැන් වියදම වෙන්නේ මේ 1000මද 800ද? 1000 මේක අඩු කරාම තමයි 800 එන්නේ අනිත් පැත්තට ගත්තොත්. තේරෙනවද? 100 ගානේ පොල් ගෙඩි 8ක්. එහෙම ගෙනාපුවා තමයි විකුණලා දෙන්නේ. මේකට කියන්නේ විකුණුම් පිරිවැය. cost of sales. මෙයා විකුණුම් ආදායම. දැන් අපෙන් අහනවා මෙන්න මේ විදිහට විකුණු භාණ්ඩ ගෙනාවට මේන් කොටසක් විකුණු භාණ්ඩ වල පිරිවැය. මේ තියෙන විකුණුම් පිරිවැය. මෙහෙම ලියන්න. විකුණුම් පිරිවැය. ලෙස මේක ඉතිරි තොග. මේක වත්කම්. වත්කමක් ලෙස ඉතිරි තොග. එහෙම හඳුනා ගන්න පදනම් වන ගිණුම් කරන සංකල්පය මොකක්ද කියලා යහන්නේ. ඔව් බලමු ඔයගොල්ලෝගේ උත්තර දැන් ආපහු. ජනුගේ කියන්තම් ගොඩ දාගෙන තියෙනවා. ඔව් ගොඩක් අය ඔක පිළිතුරු හරි. ගැලපුම් සංකල්පය. ගැලපුම් සංකල්පය. මොකද ආදායමට එරෙහිව එම ආදායම ඉපදවීමට අදාළ වියදම් සැසඳිය යුතුය. පැහැදිලිද? ආදායමට එරෙහිව වියදම සසඳන්න. හැබැයි ආදායම උපද්දවන්න අදාළ ටික විතරයි. තාම මම පොල් ගෙඩි 10කින්ම හම්බ කරලා නැහැ. පොල් ගෙඩි 8කින් තමයි මේ ගාන හම්බ කළේ. එහෙනම් අවසන් තොග අපි ගිණුම් ගත කරන්නේ සංකල්පය ගැලපුම් සංකල්පය. මම අනිත් ඒවා ඉස්සර කරන්න යන්නේ නැහැ. ඔබට ගැටලුවක් බව අංක 1 කියපු කෙනාට විතරක් අඛණ්ඩ පැවැත්ම. ඒක කියන්නේ ව්‍යාපාරයක් දෙකේ හැකි අනාගතයක් දක්වා පවතින බව. ඒකට මේක සම්බන්ධ කරන්න බෑ. රයිට් මම එනවා ප්‍රශ්න අංක 10. උත්තරේ වань ඉක්මනින්. right ප්‍රශ්න අංක 10 අපි කියවමු. ඔයගොල්ලෝ පිළිතුරුත් මම බලනවා. පිරිවැය හා ශුද්ධ උපලබ්ධිය ගැන අගයන් දෙකෙන් අඩු වගේ මත තොග ආගණනය කිරීමට පදනම් වන ගිණුම් කරන සංකල්පය වන්නේ. මෙන්න ව්‍යාපාරය. අපි කලින් කිව්ව කතාව මම අපරාධෙම කිව්වේ. පොල් ගෙඩි 10ක් ගෙනාව එකක් රුපියල් 100 ගන්න. මේ පොල් ගෙඩි 8ක් විකුණුවනේ 200 ගන්න. කලින් කිව්ව කාරණේ. මේ තියෙන විකුණු. ගෙඩි කියන එක මම කොටු කරලා පෙන්නනවා. මේ තියෙන ගැණු. 1000ක ගෙනාව 1600 වික්කා. දැන් පොල් ගෙඩි 8යි නේ වික්කේ 10ක් ගෙනාවට 8යි වික්කේ. එවන ඉතිරි පොල් ගෙඩි දෙකක්. ඉතිරි පොල් ගෙඩි දෙකක්. එකක් කීය ගාන ගෙනාවුවද 100 ගාන ගෙනාවුවා. ඔන්න එහෙනම් ඉතිරි තොගවල පිරිවැය ඉතිරි පොල් ගෙඩි දෙකේ පිරිවැය 200යි. පිරිවැය කියන්නේ ගත්තු මිල. කොස්ට් එක. බොහොම සරලව දෙන්න අපි ඉස්සරහා. ඒව ගැන ලොකුවට කතා කරමු. LKS 2 වගේ පාඩම් වල. හැබැයි මෙන්න දැනගන්න ලැබෙනවා මේ පොල් ගෙඩි දෙක එකක් රුපියල් 60 ගානේ තමයි දැන් විකුණන්න පුළුවන්. සුද්ධ වශයෙන් උපලබ්ධි වෙන්නේ. හැදිලි නේද? net realizable amount එක සුද්ධ උපලබ්ධි අගය 120යි. ගෙනාවේ 200ට ගෙනල්ලා දැන් විකුණලා මට ලැබෙන්නේ 120යි. සංකල්පයද කියන්නේ පිරිවැය හෝ සුද්ධ උපලබ්ධියගෙන් වඩා අඩු අගයට තොග ආගණනය කිරීම සුදුසුයි. LKS 2 තොග රීතිය මේක. ඉස්සරහට අපි කතා කරනවා LKS 2 තොග ප්‍රමිතය. මේකේ තොග රීතිය මේක. දැන් 6 වෙනි පාඩමේදී කතා කරනවා මේක ගිණුම්ගත කරන ආකාරය. ඊළඟ පාඩමේදී.
ඔගොල්ලෝ පිළිතුරුත් බලමු 13 දෙනෙක් මට උත්තර එවලා තියෙනවා. තව 5ක් 6ක් නිකරුණේ ඉන්නවා සද්ද බද්ද නැතුව. ඔව් පිළිතුරු අංක 3 තමයි සීලොම දෙනා මට උත්තර එවලා තින්නේ. හොඳයි. ඔව් ඔයගේ පිළිතුර හරි. විචක්ෂණ සංකල්පය. වත්කම් මනින්න ක්‍රම කිහිපයක් තියෙනවා නම් වඩාත් අඩු වගේ අපි ඊ පදනම් කරගෙන තොග මනිමු. හොඳයි. මම එනවා ප්‍රශ්න අංක 11. මට උත්තර කියන්න බලන්න. කොළහට පිළිතුරු එවනවා කීප දෙනයි මට එව්වේ තාම 3 දෙනයි. right එකට මේ උත්තර කීපයක් මට එනවා. පිළිතුරු අංක 1 එනවා 4 එනවා 3 එනවා 5 එනවා. හා මම ප්‍රශ්නයක් නේද? බලමු. 11ට පිළිතුරු අංක 4 තියෙනවා 3 තියෙනවා මම නම් කියන්න ඕනේ නැහැ. දන්නවනේ තමයි. 5 තියෙනවා 1. මේක දෙක විතරයි නැත්තේ. මම දෙකට ගහන්නද? එතකොට හරි කට්ටිය. බලමු නේද? ව්‍යාපාරයක ලාභය මැනීම වඩාත් නිවැරදි වන්නේ. මේක 2007 ප්‍රශ්නයක්. ලාභය මැනීම වඩාත් නිවැරදි වන්නේ කාලච්ඡේදයෙන් කාලච්ඡේදයට වෙන වෙනම ගණනය කරන විට නෑ. ඒකේ තරම් නිවැරදි නෑ. අවුරුද්දෙන් අවුරුද්ද හදනකොට ගැටලු ගොඩක් තියෙනවා. ඉතින් අපි ඒ වුණත් අර තීරණ ගන්න ඕන නිසා අපි එහෙම හදලා දෙනවා. මුදල් පදනම මත හදන විට බෑ. මුදල් පදනම මත හොඳ නෑ ලාභ හොයන එක. ඒක උත්තර මාක් කරලා නෑ නේද? ඒ නිසා ගැටලුවක් නෑ ඒක. හරි. ඊළඟට තව එකක්. උපචිත පදනම මත ඔව් ඒක හොඳයි. ලාභය වඩා හොඳයි උපචිත පදනමට හදනකොට. ඒක නිවැරදි. පිළිතුරු අංක 3. 4 පොදුවේ පිළිගත් මූලධර්ම හා ගිණුම් ප්‍රමිත මත ගණනය කරන විට ඔව් ඒකත් නිවැරදි. ඇත්තටම නිවැරදිම හරිම ලාභය හොයන්න වෙන්නේ ව්‍යාපාර කටයුතු අවසන් කිරීමෙන් පසු. අර මිනිරන් පතල ඉවරම වුණාම තමයි පතලේ ආදායමත් ඔක්කොම ලැබිලා වියදමුත් ඔක්කොම කරලා කොහොමද තත්ත්වය කියලා හරියටම දැනගන්න පුළුවන්. මොකද කරන්නේ? අපි දැන් කීයද උත්තරේ 3 4 5. ඔව්. මේ අවුරුද්දේ මේ පිළිතුරු 3ටම ලකුණු දුන්නා. හරිද? ඒ නිසා ඔයගේ ඒ 3ම හරි පිළිතුරු 3 අපි යමු ඉස්සරහට. එහෙමත් ප්‍රශ්න තිබ්බා. 5ටම ලකුණු දෙනවා આવොත් කොහොමද නේද ඔක්කොම ටික. හා. බෝනස්. රයිට්. ඔක්කොම බෑ බෝනස් කියලා 5ටම බෑ. 3 4 5 විතරයි. අපි යමු ප්‍රශ්න අංක 12ට. පුතේ මට ඉක්මනට උත්තරයක් එවන්න. රයිට් මෙහෙම කියනවා. ඔයගොල්ලෝ පිළිතුරු එවන අතරේ මම සාකච්ඡා කරන්න යනවා. වසරකට වඩා භාවිතයට ගත හැකි වුවත් සුළු උපකරණවල පිරිවැය ඒවා මිලදීගත් වර්ෂය තුලදී සම්පූර්ණයෙන්ම ලාභ ගිණුමට කපා හරිනු ලබයි. ස්ටේප්ලර් එක ගත්තා, පංචර් එක ගත්තා. මතකයිනේ කටු ඇමුණුම් යන්ත්‍රයේ සිදුරු විදිනේ ගත්තු ගමන්ම වියදම් කියලා ලිව්වා. අපි අවුරුදු 2 3 පාවිච්චි කරනවා මේක. මොන සංකල්පයටද අනුකූල වෙන්නේ? ඒ කියන්නේ ඒක වත්කමක් ලෙස හඳුනා නොගැනීම ඇල්මැති පාර්ශවයන්ගේ තීරණ වෙනස් කිරීමට තරම් බලපෑමක් නොවේ. මම ස්ටේප්ලර් එක ජංගම නොවන වත්කම්යටද ලිව්වේ නැහැ. පංචර් එක ජංගම නොවන වත්කම්යටද ලිව්වේ නැහැ කියලා තීරණ ගන්න මිනිස්සුන්ට බලපෑමක් වෙනවා. දැන් රුපියල් 75 50. නැහැ. එහෙනම් ප්‍රශ්න අංක 12ට බලමු ඔයගොල්ලෝ පිළිතුරු. ඔව්. සියලු දෙනා හරි පිළිතුරු අංක 4. බලමු එක්කෙනෙක් හරි ඉන්නවද කියලා වෙන මොකක් හරි ගහපුවා. නෑනේ. උත්තර එව්වේ කීප දෙනයි ඒ සියලු දෙනා හරි පිළිතුරු අංක 4 ප්‍රමාණාත්මක භවයේ සංකල්පය. ප්‍රමාණාත්මක භවයේ සංකල්පය. හොඳයි. ප්‍රශ්න අංක 13ට මට උත්තර එවන්න බලන්න මම බලන් ඉන්නවා පොඩ්ඩක්. අනුෂිකා විශ්මි ඔයගොල්ලෝගේ උත්තර මට පේන්නේ නැහැ.
අනුෂිකා කීයද උත්තරේ මාක් කරේ ඒකට 13ට? අපි බලමු. දැන් මුලින්ම උත්තරේ වෙයි කියලා මම මේ බලාපොරොත්තු වෙන ඉන්න කට්ටිය සමහරව. ප්‍රශ්න අංක 13ට එනවා. ඓතිහාසික පිරිවැය සංකල්පයට අනුව මිල ගණන් ඉහළ යන අවස්ථාවකදී හරිද? දැන් ව්‍යාපාරය මෙහෙම කරගෙන යනවා. මිල ගණන් එන්න වැඩි වෙනවා. භාණ්ඩවල මිල ගණන් එන්න වැඩි වෙනවා. හැබැයි මම ගිණුම් වල ලියන්නේ ඓතිහාසික පිරිවැය. ගත්තු ගානට තමයි ලියන්නේ. එතකොට මොකද වෙන්නේ? අපිට මෙයා කියන්නේ වත්කම් සහ ලාභය ගැනනේ කියන්නේ. මෙන්න මෙදාට ඇවිල්ලා මම වත්කම් ගැන තොරතුරු දෙද්දී පරණ තොරතුරු ඒ කාලේ මෙහෙම ලියන්න ලක්ෂය කියන එක. ලක්ෂයට ගත්තු ඉඩම අද ලක්ෂ 30ක් වටිනවා වුණත් මම තවමත් පෙන්වන්නේ ලක්ෂයයි කියලා. එහෙනම් වත්කම් මොනවා වෙනවද? අවතක්සේරු වෙනවා. දැන් ඉඩම මිල ගොඩාක් වැඩි. හැබැයි ඒ කාලේ ගත්තු ගානට තමයි පෙන්වන්නේ. ඒ කාලේ ගත්තු යන්ත්‍රයේ ලක්ෂයට දැන් ලක්ෂ 5ක් වටිනවා. නමුත් තාම මම ලක්ෂයට තමයි පෙන්වන්නේ. එහෙමනම් ඔන්නවට තේරෙන්න ඕන. ඔව් වත්කම් නම් අවතක්සේරු වෙනවා. right ඊට පස්සේ ලාභය මොනවා වෙයිද? මෙන්න බලන්නකෝ. දැන් මේ භාණ්ඩ ඒ කාලේ ගත්තු භාණ්ඩ තවමත් මගේ ළඟ තියෙනවා නම් ඒව විකුණද්දි දැන් මම වර්තමාන වෙළඳපොළ මිලට විකුණනවා. හැබැයි මේවා ගෙනත් තියෙන ගොඩාක් අඩු මිලට මම ඉස්සර ගෙනල්ලා තියෙනවා. එහෙම බැලුවහමත් මගේ ලාභය මොනවා වෙනවද? වියදම් අඩුයි ආදායම් වැඩි. ඒ කාලේ මං කිව්වේ කම්බි කූරක් රුපියල් 100ට ගෙනාවේ. තාම තියෙනවා ස්ටොක් එකේ මගේ ළඟ. දැන් මේ જાතිය කම්බි කූරක් ගන්න ගියාම රුපියල් 500ක් වෙනවා මාකට් එකේ. විකුණන්නේ 800කට. අද ගන්න කෙනෙක් මේක 500 අරන් 800 විකුණනකොට එයාට එක කම්බි කූරෙන් 300ක් ලාභයි. පැහැදිලිද? අද නම් ගන්න අද 500නේ මේකේ මාකට් එකේ ගන්න. අද මරන් අද වික්කොත් එයාට 300 ලාභ. මම මේ ගොඩක් කල් පරණ ගත්තු එකක් අරන් විකුණනවා. 100ක එකක් 800 විකුණනවා. මට එනවා 700ක් ලාභ. මගේ ලාභ මොනවා වේද? අදිතක්සේරු වෙනවා. ලාභ වැඩි වෙනවා. තව පැති තියෙන එක පැහැදිලි කරන්න පුළුවන්. මම ඉස්සර ගත්තු වත්කම මේක යන් ෂෙය කරන්නේ පරණ ගානට. ඉස්සර ගත්තේ ලක්ෂයට දැන් ලක්ෂ 10ක් වටිනවා. ලක්ෂ 10කට ෂෙය කරන්න ගියොත් ලොකු ෂෙය ගානක් එනවා. ෂෙය කියන එක අපි ඉස්සරහදී බලමු. ජීව කාලයෙන් බෙදලා අපි හදලා තියෙනවානේ. මේ ගානට තමයි ෂෙය කරන්නේ. මෙයා පදනම් කරන්නේ. එතන අපිට ෂෙය ඉලක්කම අඩුයි, වියදම් අඩුයි. වියදම් අඩු වෙනවා මොනවා වුණත් ඒ නිසා ලාභ වැඩි වෙනවා. වියදම් වලගේ අවතක්සේරු වෙලා ලාභ වැඩි වෙනවා. පිළිතුරු අංකේ වත්කම් අවතක්සේරු වේ, ලාභය අදිතක්සේරු වේ. බලමු හරිද කියලා. ඔව් 13ට 2 පිළිතුරු යොපාය හරි. 5 වැරදි. 5 වැරදි. වරදින්න හේතුව ඇහුවොත් මම තව පැහැදිලි කරනවා. 3 දෙනෙක් විතර ලියලා දෙනවා 5 කියලා. හරි. ඔයගොල්ලෝ බොහොම පොඩි ප්‍රමාණයක් තමයි උත්තර දීලා තියෙන එකට. හොඳයි. එහෙනම් තේරෙනව නේද? ඉගෙන ගැටලු තියෙනවා නම් නැවත අහන්න සහ ඒව ගැන සැලකිල්ලෙන් බලන්න. මම එනවා ප්‍රශ්න අංක 14. ප්‍රශ්න අංක 14. සුසිත් ව්‍යාපාරයේ ඔක්තෝබර් මාසය තුල පහත සඳහන් ගනුදෙනු සිදුවිය. රයිට් මට මේකට උත්තරයක් ඕන. අහන්නේ මෙම ව්‍යාපාරයේ ඔක්තෝබර් මාසය සඳහා ආදායමට එරෙහිව ගැලපිය යුතු මුළු වියදම අන සංකල්ප වලින් අහපු හොඳ ප්‍රශ්නයක්. මේකට උත්තර දෙන කට්ටිය මම ටිකක් ඒ කියන්නේ එහයින් තක්සේරු කරගන්නවා. ඒ නිසා මම මිනිත්තුවක් දෙනවා. මට උත්තරේ හොයලා හරි දාන්න. දැන් 4 දෙනයි උත්තරේ වල තියෙන්නේ. බෑනේ 20ක් විතර ඉන්න තැනනේ. ඔයගොල්ලෝ කතා කරන්නත් ඕන මේකෙදි මාත් එක්ක. මෙයා කියන සුසිත් ව්‍යාපාරයේ ඔක්තෝබර් මාසය තුල පහත ගනුදෙනු සිදුවිය.
ඔක්තෝබර් මාසේ. එතකොට මේ අපෙන් අහන්නේ මේ වියදම් ගැන තමයි අහන්නේ. ඔය මාසේ ආදායමට එරෙහිව ගැලපිය යුතු මුළු වියදම් කොපමණද? අපි එක එක බලන් යමු. 7 දෙනෙක් මට උත්තර එවලා තියෙනවා. මම උත්තර ගැනත් බලලා ඉන්නම්. 8ක් උත්තර එව්වා. පිළිතුරු තියෙනවා මට. ඒ 8 දෙනා අතරේ 4 1 ඔව් 4යි 1යි කියන පිළිතුරු තියෙනවා. 2 1 2 4 කියන පිළිතුරු තියෙනවා. බලමු. දැන් නම් හදලා බෑ ශාලිනී. ඒවා ගෙදරදී හදලා තමයි දාන්න ඕනේ. ඉතින් දැන් කාලයක් දුන්නාම O level වගේ නන් නෙවෙයි A level. මම ගන්න එපා. ඔයාට අමතක නම් මම ශෙහාර අපේ ලංකාවේ පළවෙනියා වුණ දරුවා කියපු වීඩියෝ එක මම ඊපෙරේදත් ආයෙ අරන් බැලුවා. එයා කියන දේවල් ටික ඇහුවොත් නේද? එක පේපර් එකට එයා 10 වතාව ලියලා තියෙනවලු. accounting වලදී වෙන්න පුළුවන් දෙයක්ලු මෙයාගේ අත්දැකීම් කියන්නේ. මං පස්වෙනි පාඩම සර් උගන්වද්දි අපිට දෙවෙනි පාඩම අමතක වෙන්න පුළුවන්ලු. ඒතකොට පස්වෙනි පාඩම උගන්වන අතරේ ඔයගොල්ලෝ 1 2 3 4 පාඩම් වල ප්‍රශ්න නැවත නැවත බලන්න හදන්න ඕනලු. මේ ටික අමතක නම් කියන්න මම YouTube එකට හරි දාන්නම් ඔයගොල්ලෝට බලන්න. 20 21 ගොඩක් ළමයිත් එක්ක කතා කරලා ප්‍රශ්න අහලා ඒගොල්ලෝ එහෙම කරා. right. ඒවා කරන්න. මෙන්න මාසයේ අගදී මිලටගත් කාර්යාල උපකරණ සඳහා ගෙවීම් 7500යි. මෙන්න මෙදා ඔක්තෝබර් අන්තිම කාර්යාල උපකරණ ගන්නවා 7500ක. right. මට කියන්න ශලනි මේක වියදමක්ද නැද්ද? මට ඇහෙන්නේ නැද්ද දන්නේ නැහැ. මම සවුන්ඩ්ස් ටිකක් වැඩි කරා. ඔව්ද නැද්ද කියලා අහන්නේ. මේක වියදමක්ද නැද්ද ශලනි? ශලනි දන්නේ නැහැ. අපි යමු චතුර දිසානායක. මට කියන්න මේක වියදමක්ද නැද්ද? ශලනි නෙළුමිකා වැරදි. දෙන්නම උත්තර වැරදි. වියදමක් නෙවෙයි. ඒතර ඉඩමක් ගත්තත් ඔයා කියයි වියදමක් කියලා. ඒතර ඔයගොල්ලෝ දෙවෙනි පාඩම හරියට ආවරණය කරලා නැහැ. කරුණාකරලා මම කියනවා. දැන් මේ දවස්වල ආදායම් වියදම් ගැන ඒගොල්ලෝගේ උගන්වනවා. උගන්වලා ඉවරයි අතරම. නමුත් සම්බන්ධ වෙන්න. ඒ කියන්නේ තව ඉස්සරහටත් ගැටලු ඇති කියලායි කියන්නේ. මේක වියදමක් නෙවෙයි. මම තව අයගෙන් ඇහුවනම් තව කියන්න තිබ්බ වියදමක් කියලා. ව්‍යාපාරයකට කාර්යාල උපකරණ කියනවා කියන්නේ වත්කමක්. දීත සරහන් ගත්තොත් කාර්යාල උපකරණ හර මුදල් බැර. ඒක වියදම් නෙවෙයි. වියදම බවට පත් වෙන්නේ මේකේ ෂය. නිකන් හරි කිව්වනම් මේක අවුරුදු 10ක් පාවිච්චි කරන්න පුළුවන් කියලා. බෙදුවා 10න් එක අවුරුද්දකට 750 ගානේ වියදම් හඳුනා ගන්නවා අවුරුදු 10 තුල. ෂය කියන්නේ ඒක. නමුත් මේකේ ෂය කරන්න ඕනෙත් නැහැ. බලන්න මාසයේ අගදී ගත්ත කියලා දීලා තියෙනවා. අන්ලයින් කරගන්න මාසයේ අගදී ගත්තේ. කාර්යාල උපකරණ 7500. එහෙමනම් ඔන්න වැරදි. 2 අත්පිට ගැනුම් 10000යි මේවයින් 7000ක් වූ භාණ්ඩ මාසය තුල වික්කා. රයිට් මට කියන්න මිලක්ෂි මෙතන වියදම කීයක් තියෙනවද? හත්දාහයි. 7000. ඒ වියදමේ නම මොකද්ද? විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය තමයි වියදමේ නම. ගෙනාවු ඔක්කොම නෙවෙයි. ගෙනාපුවෙන් විකුණපු ටික විතරයි. විකුණන්න භාවිතා කරපු ටික විතරයි. විකුණු බඩුවල ගත් නිල. විකුණුම් පිරිවැය. රයිට්. මෙම මාසයේ සඳහා විදුලි බිල 1000යි. මට කියන්න මේක වියදමක්ද නැද්ද කවීෂා? වියදමක් සර්. ඔව් මේක වියදමක්. විදුලි බිල ලැබුණා නම් ගෙව්වත් නැතත් මේක වියදමක්. විදුලි බිල. අයිතිකරුගේ පෞද්ගලික ප්‍රයෝජනට 2000ක් දුන්නා. චනුල මේක වියදමක්ද නැද්ද? චනුල දන්නේ නැහැ. අපි යනවා ඊළඟට අපි හමු. අමාශකින් හමු. අමාශ මට කියන්නේ මේක වියදමක්ද නැද්ද? වියදමක් මිස
මට පැහැදිලි වුණේ නෑ මාෂා. ඔව්ද නැද්ද කියන්නේ? නෑ. ඔව් මේක වියදමක් නෙවෙයි. අයිතිකරුවන්ට දෙනවා කියන්නේ අයිතිකරු ගන්නවා කියන්නේ ගැනිලි කියන්නේ වියදම් නෙවෙයි. අපි ඒ ගැන නිර්වචනය කරා. ඔක්තෝබර් මාසය සඳහා කාර්යාල සේවකයන්ගේ වේතන ගෙවීම් 6000යි. කවුරු හරි මට කියන්නේ මේක වියදමක්ද නැද්ද? ඔව්. ඔව් වියදමක්. වේතන 6000යි. එහෙනම් මෙන්න පිළිතුර මේක ඇතුලේ වියදම් තියෙන මෙච්චරයි. ගිය අවුරුද්ද විභාගෙත් ඇහුවා වියදම් ටික තෝරන්න මෙන්න මේක සමාගමක. ඒ නිසා ඔයගොල්ලෝ මේව හරියට අවබෝධ කරගත්තේ නැත්නම් නිකාම්ම පන්ති ගියා කාලේ ගත වුණා විතරක් වෙයි. කරුණාකරලා මම කියනවා දැන්වත් විෂයට බහින්න ඔයගොල්ලන්ට විභාගේ බොහොම අත ළඟ. හරිද? රයිට්. එහෙනම් පිළිතුරු අංක 4 නිවැරදි. බලමු එහෙම ඔයකෝ අය කී දෙනෙක් ඉන්නවද කියලා. ප්‍රශ්න අංක 14ට 4 කියලා. රයිට්. අමාශ හරි. රයිට්. 4ට ඔව් 4ට 1 දාපුවා ඇත්ත නෝ වැරදි. ඔව් අහන්න. සර් මේකෙදි මාසය මුලදී කියලා ගත්තතින් ෂය තියෙනවා නම් ඒක ගන්නවද වියදමක් විදියට? අනිවාර්යෙන් ගන්න ඕනේ. දැන් මේ කාර්යාල උපකරණය ගත්තේ මාසේ මුලදී නම් 7500ක. එතකොට අපිට එයා තොරතුරක් දෙන්න ඕන තව මේ කාර්යාල උපකරණ කොච්චර කල් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා අඩුම තරමේ. මම උදාහරණයක් විදිහට කියනවා අවුරුදු 10ක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමනම් මේ මාසෙ විතර මාසයකට ගන්න වෙනවා. මගේ ගණනය කරේ ඉස්සෙල්ලා වැරදි අවුරුද්දකට මම ගත්තේ. අවුරුදු 10ක් පාවිච්චි කරන්න පුළුවන් නම් මේක මාසයකට ගන්න ඕනේ. ඒතර 750 කියන්නේ අවුරුද්දකටනේ. මේකෙන් 12න් එකක් ගන්න ඕනේ. 12න් බෙදුවහම මාසයකට ගාන එනවා. මම නිකන් ඔය කිව්වේ. එතකොට වඩා ඒ ගාන එකත් වියදමක්. මාසික පදනමට ගන්න එපා. කලින් අපි 750 කිව්වේ අවුරුද්දටනේ. දැන් ඔයක කිව්වෙන් තමයි මතක් වුනේ ඒක. ගණනය කිරීම හරියටම ඇහුවයි. මුලදී වුණා නම් මෙන්න මෙච්චර ප්‍රමාණයක්. ඉතින් ඒකට මේ තොරතුරු දෙන්න ඕනේ. ඒක වාගේ සමීකරණය. ඔයාලට මම මේ ගැන විභාගෙදී පරීක්ෂා කරපු අවස්ථාවකට උදාහරණයක් දෙන්නම් ඕනනම් ඔයා බලන්න 2015 උසස් පෙළ විභාගේ ඕන තරම් තියෙනවා මට මේ මතක් වෙන එක තැනක්. උසස් පෙළ විභාගේ ප්‍රශ්න පත්‍රයේ දෙක පත්‍රයේ ප්‍රශ්නාංක 3 ගිණුම් කරන සමීකරණ. දිනය 15 වෙනිදා ගනුදෙනු. ඒකේ හරවල බලන්න. දැන් මේක ඉවර වෙන කලින් දඟලන්න එපා. ඕන එහෙම ළඟ තියෙනවා නම් පේපර් එක අරන් බලන්න. ඒකෙදි බලන්න මේ දින 15ට වියදම බලන්න. ෂෙයා. හරි. ඒ නිසා එච්චරට සූක්ෂම බලනවා. දින 10ට දින 15ට පවා ඒ වියදම ගන්න. මේකේ තියෙන යන්ත්‍රයක් පත්තු එකක්. මේක දින 15ට ෂෙයා කරන්න තියෙනවා. මේ වියදම හඳුනා ගන්න තියෙනවා. හොඳයි. ගැටලු තියෙනවා නම් අහන්න. මම හිතනවා පැහැදිලි. මෙහෙ මුල තිබ්බනම් ඒ වියදමත් ගන්න ඕන. එයා ඒකයි අර මාසේ අග කියන්නේ මම කිව්වේ ඒකයි හයිලයිට් කරගන්න කියලා. මම කැමතිම දේ තමයි ඔයගොල්ලෝ ප්‍රශ්න අහනවට. ප්‍රශ්න අහන්නේ දෙයක් එකක් තේරුම් ගන්න කැමති සහ ඒ ගැන විචක්ෂණව විචාරශීලී බුද්ධියෙන් හිතන කට්ටිය. පහළව ගිණුම් කරණයට පදනම සපයන මූලික සංකල්පය වන්නේ. ඉල්මි මට උත්තරයක් දෙන්නකෝ මේකට. ගිණුම් කරණයට පදනම සපයන මූලික සංකල්පය. අනිත් අය මට උත්තරේ වා 15ට. ඔව්. බොහෝ දෙනෙක්ගේ පිළිතුර හරි. ෆර්හන් හරි. 15ට පිළිතුරු අංක 3. ගිණුම් කරණයට බේස් එක වෙන්නේ ඒකක සංකල්පය. ගිණුම් කරන ඒකක සංකල්පය. මම අනිත් ඒවා ගැන කතා කරන්න යන්නේ නැහැ. ප්‍රශ්න අංක 16 වාර්ෂික මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමට පදනම සපයන සංකල්පය වන්නේ. ප්‍රශ්න අංක 16 පිළිතුරු මට එවන්නක් ගන්න. 16ට ඔව් අවුරුද්දෙන් අවුරුද්දට මූල්‍ය ප්‍රකාශන හදමු කියලා කිව්වේ කාලච්ඡේද සංකල්පයේ. කොයි චතුර උත්තරේ වන්න ඕනේ වඩ. ලේසි. කාලච්ඡේද සංකල්පේ. පස්සේ ගියපු ගුරුවරයාට දෙමව්පියන්ට ඒ කාටවත් දොස් කියලා වැඩක් නැහැ. තමන්ගේ අතේ වැඩේ තියෙන්නේ. හරිද? අපි අපේ පුළුවන් උපරිමයෙන් මේ වැඩ ටික කරලා දෙනවා. right. පිළිතුරු අංක 3 නිවැරදි.
16ට පිළිතුරු අංක 3. right 17ටත් ඕගොල්ලෝ උත්තර එවනවා. 17 බලමු. ණයගැතියන් සහ ණය හිමියන් හඳුනා ගැනීමට අදාළ සංකල්පය වන්නේ මෙතන එකයිනේ තියෙන්නේ සංකල්පය වන්නේ උපචිත සංකල්පය. මම පොඩ්ඩකට කලින් පැහැදිලි කරපු නිසා පිළිතුරු අංක 3 නිවැරදි 17ට තවදුරටත් පැහැදිලි කරන්න යන්නේ නැහැ. right ප්‍රශ්න අංක 18ට මම එනවා. ඔයගොල්ලෝගේ තව ගැටලු ඇහුවොත් මම වැඩි විස්තර කතා කරනවා. 18ට මම එන්න හදන්නේ ප්‍රශ්න අංක 18. හොඳයි මට කියන්න මම නම් කරන කෙනා කියනවා නම් මම කැමතියි. චතුර කියනවා මට ආයි 14 දෙවෙනි පොඩ්ඩක් කියන්නකෝ 14 2 අනේ මේ පරණ එකක් ආයි අහනවා බලන්න මේ වෙලාවේ අහන්න ඕන මම කියන්නම් ඉතින් බලන්න දැන් ආයි වෙලේ හිතට ආව මේක අහන්න ඕනේ කියලා ඇහුවේ නැතුව හිටියා දැන් කියනවා මම කියන්නේ දේ ඉවිලෙම අහන්න ඕනේ ඒක තමයි හොඳම දේ මෙන්න අහගන්න 14 2 ආයෙත් අත්පිර ගැනුම් 10000යි මේ වයින් 7000ක භාණ්ඩ තමයි වික්කේ දැන් ඊයේ දවස කියලා හිතන්න අර කලින් ගත්තු කාරණේ රුපියල් 100 ගානේ පොල් ගෙඩි 10ක් ගෙනාවා. මේ එකම කියනව නේද නැවත? ඒතර ගැනුම් 1000යිනේ. හැබැයි පොල් ගෙඩි 8යි වික්කේ. 8ක් විකුණන එකක් 200 ගානේ. මෙයා මෙහි පොල් නෙමෙයි එලෝ පොල්. හරිද? පොල් ගෙඩි 8යි වික්කේ. ඒතර විකුණුම් ආදායම වෙනවා 1600. දැන් ඔබ මේ විකුණුම් ආදායමට එරෙහිව වියදමක් හඳුනගන්න එපා. වියදම ලෙස හඳුනගන්නේ මේ ගෙනාපු පොල් ගෙඩි 10ෙම ගානද 1000ද එහෙම නැත්නම් අර විකුණපු පොල් ගෙඩි 8 ගානද මොක තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඔව් අපිට කියනවා ගැළපුම් සංකල්පේ මේ ආදායම අරගන්න උදව් කරපු වියදම විතරයි. ගෙනාපු ඔක්කොම එපා. ඒ නිසා තමයි මෙන්න මේ ගෙනාපු ටිකෙන් 100 ගාන ගෙනාපු පොල් ගෙඩි දෙකක් ඉතුරු වුණානේ. 200ක පොල් ඉතුරු වුණානේ. ඉතිරි තොග ගිණුම්ගත කරන්න කියලා කියන්නේ ඒකයි. ගැළපුම් සංකල්ප. එහෙනම් වියදම වෙන්නේ මෙන්න මේ 800. ආදායම උපද්දවන්න. ඉතින් ප්‍රශ්න අහන්නේ අපේ ප්‍රශ්නය අහනවා රුපියල් 10000ක භාණ්ඩ ගෙනාවලු 7000ක පිරිවැය වූ භාණ්ඩ විකුණුවලු. එහෙනම් ආදායම උපයන්න පාවිච්චි කරලා තියෙන්නේ 7000. ඒකයි හේතුව. ඊට මම නැවත එනවා. පරණ එකක් අපි ගියා. නැවතුන ප්‍රශ්න අංක 18. right. ව්‍යාපාර ආයතනයක අයිතිකරු ඔහුගේ නිවස අලුත් වැඩියා කිරීම සඳහා ලබාගත් බැංකු ණය ව්‍යාපාරයේ වගකීම් යටතේ ඇතුළත් කිරීමෙන් කඩවන ගිණුම් කරන සංකල්පය සඳහන් කරන්න. right මට මෙසේජ් කරන්න බලන්න. ලේසි ඒකක සංකල්පය ව්‍යාපාරය කියන්නේ වෙනම කෙනෙක් අයිතිකරු වෙනම පුද්ගලයෙක් ව්‍යාපාරය වෙනම ඒකකයක් ඒ නිසා අයිතිකරුගේ පෞද්ගලික ගනුදෙනු ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන වල ලියන්න බැරිය. ජනුක හරි උත්තරයක් කරනකොට මට සතුටුයි. ඒ කියන්නේ වැඩිපුර ගන්න වැරදිවද නෑ එහෙම නෙමෙයි මේ උත්තරේ වෙනකොට කොහොමද එහෙම එවන්න අයියලක් කළා එහෙමයි ඒ දවස්වල අයිය එහෙම විශේෂයෙන්ම කෑ ගහලා උත්තර දීලා හිටියේ කත් එහෙමයි. ඒ නිසා මේ ඔයා හැංගුණොත් වැඩේ කොට දාගන්න බැරි වෙනවා මට මේ ඒකයි නිතර වාගෙන කියන්නේ. ප්‍රශ්න අංක 20 19 වත්කම් සහ වගකීම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයක ජංගම සහ ජංගම නොවන ලෙස වර්ග කිරීමට පදනම් වන ගිණුම් කරන සංකල්පය තෝරන්න. වත්කම් සහ වගකීම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම සහ ජංගම නොවන කියලා වර්ග කරේ. ඔව්. අපි හැමතිස්සෙම කියලා දුන්නා. ඔයගොල්ලෝගේ උත්තර හරි. කවිෂ හරි. ඔව් අමාශ හරි. right. පිළිතුර අඛණ්ඩ පැවැත්ම සංකල්පය. ජංගම නොවන දැක්ක ගමන් මතක් වෙන්න ඕන ව්‍යාපාරයේ දිගු කාලයක් පවතින බව. අඛණ්ඩ පැවැත්ම සංකල්පය. ප්‍රශ්න අංක 20. විකිණීම හෝ ආපසු එවීමේ පදනම මත යැවූ භාණ්ඩ
ආදායම් ලෙස හඳුනාගත යුත්තේ ඒවා නියෝජිතයා වෙත යව් අවස්ථාවේදී. මේක හරිද වැරදිද කියලා කියන්න ඕන. ප්‍රශ්න අංක 20 ඔයගොල්ලෝගේ පිළිතුර එවන්න මට සත්‍ය අසත්‍ය විදිහට එවන්න. right. මගේ කඩේ තියෙන ගාල්ලේ. මම ඇඟලුම් ව්‍යාපාරිකයෙක්. ඇඳුම් තමයි විකුණන්නේ. යම් කාල සීමාවකදී අනතුරුතුරු මගේ හිතවත් ව්‍යාපාරිකයෙක් ඉන්නවා නැත්නම් මම දන්න කෙනෙක් ඉන්නවා මාතර. මම මේ ගාල්ලේ ඉන්නේ. හරි? මාතර. එයාට මම කරන්නේ ඇඟලුම් තොගයක් යවනවා රුපියල් 50000ක ඇඟලුම් තොගයක් යවනවා. එයාට කියනවා අපි තුන් මෙහෙම ජුලි 30 දිනටවත් කැමති දිනයක් දාන්න. ජුලි 30 දිනක වෙනකොටවත් විකුණ ගන්න බැරි නම් මම සල්ලි ගත්තේ නැහැ. යකින් බඩු ටික යට යවුවා. ජුලි 30 වෙනකොටවත් විකුණ ගන්න බැරි නම් මට බඩු ටික ආයෙ වන්න ඕන. ඊට පස්සේ මම බාර ගන්න නැහැ. ඔකට විකුණපම් බැරි නම් ආපහු එවපන්. විකිණීම හෝ ආපසු එවීමේ පදනම. ඔබ විකුණපම් මෙන්න මේ දිනට කලින් පුළුවන් නම් බැරි නම් ඊට කලින් මට ආපහු එවපන්. එතකොට මේ භාණ්ඩ විකුණුම් ලෙස හඳුනා ගන්න නම් එක මීට කලින් අර මාතර ඉන්න එකා කියනවා හරියට මේ භාණ්ඩ ටික විකුණලා දැන් වික්කා. ඇඟලුම් ටික වික්කා. රෙදි ටික වික්කා. එහෙම නැත්නම් මේ දිනේ පණින්න ඕනේ. මොකද ඊට පස්සේ මම බාර ගන්න. විකුණුම් ලෙස හඳුනා ගන්න. එතකොට මේක කියනවා ඇඟලුම් ටික අර මාතර ඉන්න නියෝජිතයාට දුන්නු වෙලාවේ මම ආදායම හඳුනා ගන්නවා. බෑ. ඒක වැරදි. තාම මට ආදායම් වෙලා නැහැ. මේ ආදායම ඇතිවීම පිළිබඳ අවිනිශ්චිතතාවයක් තියෙනවා. උපලබ්ධි සංකල්පය කියන්නේ බහණ්ඩ ගනුදෙනු කරුට බාර දෙනවා. මෙයා මගේ ගනුදෙනු කරු නෙවෙයි. පැහැදිලිද? යමට ආයෙ හරවල එවන්නත් පුළුවන් මේක. right. එවනම් මේක අසත්‍ය ප්‍රකාශයක් ආදායම් ලෙස හඳුනා ගන්න බැරිය. බලමු උත්තර ගොඩක් අය වෙලා තියෙනවා. ඒ අතරේ ඊළඟ එක ගැන හිතන්න මට උත්තර එවන්න ඊළඟ එකට. ඔව් අසත්‍යයි කියපු සියල්ලෝම හරි. වැරදි අසත්‍යයි කියපු සියල්ලෝ හරි. අපේම ප්‍රශ්න අංක 21. සමහරව ඉතින් මීන් එකෙන් යනවා අපි දන්නේ නැහැ. අපි පාඩුව වැඩ ටික කරන් යමු. ඒගොල්ලන්ට ඉගෙන ගත්තා ඇති වෙන්නත් පුළුවන්. නැත්තම් මේවා දන්නවා වෙන්නත් පුළුවන් ඊට වඩා ගොඩක්. ඔව් අහන්න පුළුවන්. ඔව්. එතකොට දැන් දැන් මේකේ තියෙන විකිණීමේ හෝ ආපසු එවීමේ පදනමනේ. ඔව්. එතකොට දැන් ණයට විකුණුවා කියලා තිබ්බොත් එතකොට ඒකත් ආපසු එවන්න පුළුවන්නේ. බෑ. මේ අහගන්නකෝ. දැන් හොඳට අහගන්න සාමාන්‍ය ව්‍යාපාරවල ප්‍රායෝගික භාවිතය තමයි මම ණයට භාණ්ඩයක් විකුණනවා. දැන් ඔයගොල්ලෝ ගෙනල්ලා තියෙනවා නම් ණයට භාණ්ඩ මේ ගැන අත්දැකීමෙන් දැනගන්න. අඩු ගන්න රිච් ලුක් එකෙන් ණයට සායක් සාරියක් හරි ගෙනල්ලා දෙන. එතකොට හැම වෙලාවක ඔයාට ආපහු මේ ටික ගිහිල්ලා දීලා සල්ලි ගන්න පුළුවන්ද තව භාණ්ඩයක්ද දෙන්නේ? ඔයා ගෙනාපු භාණ්ඩ ආපහු ගිහින් දුන්නොත් එයාට හොඳ නැහැ කියලා. එයා ඔයාට සල්ලි දෙනවද නැත්නම් වෙන භාණ්ඩයක් දෙනවද ඒ වුණා? ඒ වෙනවට. ඔයාට ෆිට සයිස් මදි නම් හරි. වෙන භාණ්ඩයක් දෙන්න. එහෙනම් ඔන්න ඔක තමයි කතාව. එතකොට අපි බොහෝ වෙලාවට ව්‍යාපාර ගනුදෙනු වලදී ණයට විකුණුවාම එයා භාණ්ඩ එව්වනම් එයා මට ආයි හරවල එව්වනම් විශේෂම අවස්ථා තියෙන පුළුවන් මන් ළඟ ඒ භාණ්ඩේ නැහැ මොන හරි වැරදීමක් එහෙම ඇරෙන්න සාමාන්‍යයෙන් වෙන්නේ එයාට ඒ වෙනුවට වෙන භාණ්ඩ තෝගයක් දෙනවා. එතකොට මට ආදායම ගැන ගැටලුවක් නැහැ. ණයට විකිණීම කියන්නේ අර බොහොම කලාතුරකින් කියන්නේ අඩු ප්‍රමාණයක් ආපහු එවන ප්‍රතිශතයක් තියෙනවා. නමුත් ඒ තුලත් වෙන්නේ අර වගේ ගනුදෙනු. ඒ නිසා මේක වෙනමම තත්වයක්. විකිණීම හෝ ආපසු එවීම කියන්නේම විකිණීම හෝ ආපසු එවීම කියන්නේම විශේෂ තත්වයක්. මේ ගැළපීම අපි 6 වෙනි පාඩමේදී කතා කරනවා. ඒ තුල ඔයාලට කියලා දෙනවා මේක ආදායම් ලෙස හඳුනා ගන්න නම් නෝට් එකක් දාගන්න ඕන. ආදායම් ලෙස හඳුනා ගැනීමට නම් කොන්දේසි දෙකක් තෘප්ත විය යුතුයි. දෙකෙන් එකක්. කොන්දේසි දෙකක් තියෙනවා. ඒ තමයි එක විකුණු බව දැනුම් දීම. විකුණු බව දැනුම් දීම. එයා කියන්න ඕන හරි. ඉතින් එයාට යවලා තියෙන්නේ මේ බලන්නකො නමේම කියන විකුණපම් බැරි නම් එවපන්. දැන් ණයට භාණ්ඩ විකුණන්න එහෙම කියලා නෙවෙයි. ණයට ගිනින්න කෙනා ගෙනියන්නේ මට මේ වෙලාවේ සල්ලි නැහැ මම සතියකින් දෙන්නම්. ඒ තුල කලාතුරකින් නිෂ්පාදන දෝෂ තිබ්බොත් ඒවනවා ඒකට මම වෙන එකක් දෙනවා. නැත්තම් මොස්සරේ වෙනස් වෙලා මම යවලා තියෙන ඉල්ලපු එක නෙවෙයි
මගේ වැරද්දක් ආයි දෙනවා. එහෙම එකක් නේ. right. එහෙනම් විකුණු බව දැනුම් දුන්නොත් තමයි ආදායම වෙන්නේ. නැත්තම් කල් පැන්නොත්. අර ඉඩ දුන් කාලේ ඉක්ුත් වීම. ඉඩ දුන් කාලේ ඉක්ුත් වීම. මේ අවස්ථා දෙක තමයි ආදායම් හඳුනා ගන්න කියලා කියන්නේ. පැහැදිලිද? හෂාරණේද ප්‍රශ්න ඇහුවේ? ඔව් සර් හරි. අනේකයි දැන්. ඒ සාකච්ඡාව තියෙනකොට බලන්න ඔකට කොච්චර දේවල් ලැබෙනවද දැනගන්න හම්බ වෙනව නැත්නම් උතරින් එහාට යනවද? ඒ නිසා හැම කෙනෙකුටම එන ප්‍රශ්නේ අහන්න. එහෙම අහනවා නම් මේක නිකම්ම සාකච්ඡාවකට පෙරලෙනවා. ඔගොල්ලෝ අර බණ අහනවා වගේ right. අහගෙන හිටියොත් නම් ඇති වැඩක් නැහැ. මමත් ඉතින් මේක නිතර කියවනවා. එහෙම හොඳ විෂයන් තියෙනවා. අපිත් මෙහෙම තාර්කිකව ඉගෙන ගන්න තියෙන විෂයන් තුල ඔබට ප්‍රශ්න එන්න ඕන. ඒ ගැන ਵਿਚාරශීලී බුද්ධියෙන් බලනවා නම් ඒ ප්‍රශ්න එන්න ඕන. ඒවා අහන්න ඕන. right. ප්‍රශ්නාංක 21. ගිණුම් කරණයේදී යොදා ගන්න පුළුවන් පදනම් දෙකක් තියෙනවා. එකක් තමයි මුදල් පදනම. අනිත් එක උපජිත පදනම. දැන් මුදල් පදනමේදී කියන්නේ මුදලින් ලැබුණොත් තමයි ආදායම් වියදම් හඳුනගන්නේ. දැන් ඔබට භාණ්ඩ විකුණලා සල්ලි ලැබුණ නැත්නම් ආදායම් නෙවෙයි මේ පදනමේදී. වෙනත් ව්‍යාපාරේ ගොඩනැගිල්ල කුලියට දීලා සල්ලි ලැබුණ නැත්නම් තාම ආදායම හඳුනගන්නේ නැහැ. සල්ලි ලැබෙන්නම ඕන ආදායම හඳුනගන්න. මේකෙදි සල්ලි ගෙවන්නම ඕන වියදම හඳුනගන්න. අන්න මුදල් පදනම. කෑෂ් බේසිස් එකේ එහෙම. උපජිත පදනමේදී කියන්නේ නැහැ. සල්ලි නොලැබුණාට කමක් නැහැ. කාල සීමාවට අදාළ නම් ආදායම හඳුනගන්න. සල්ලි නොගෙව්වට කමක් නැහැ. කාල සීමාවට අදාළ නම් වියදම හඳුනගන්න. ගොඩනැගිල්ලේ මම හිටියනේ තාම කුලී ගෙව්වේ නැහැ. වියදම්. right. ওই පදනම් දෙක තමයි අපිට තියෙන්නේ. එහෙමනම් මුදල් පදනම සහ උපජිත පදනම අතර වෙනස්කම් දෙකක් අහනවා. එකක්. මුදල් පදනමේදී මුදල් ලැබීම හෝ ගෙවීම මත ආදායම් වියදම් හඳුනා ගනී. මේක ලියන්නම්. මුදල් ලැබීම සහ ගෙවීම මත ගෙවීම අනුව ආදායම් සහ වියදම් හඳුනා ගනී. මේක තමයි ප්‍රධානම කාරණය. දෙක උපජිත පදනමේදී දෙක නෙමෙයි එකටම යමු. උපජිත පදනමේදී මුදලින් ලැබුණත් නැතත් නැත්නම් මුදලින් ලැබීම හෝ ගෙවීම පිළිබඳව නොසලකා අපි කෙටියෙන් ලියන්න පුළුවන් එහෙම. මුදලින් ලැබීම හෝ ගෙවීම පිළිබඳව නොසලකා කාලච්ඡේදයට අදාළව ආදායම් සහ වියදම් හඳුනාගත යුතුය. හඳුනා ගනී. උපජිත පදනම. නෝට් එකක් දාගන්න. එකක් ඔන්න මොකද ඒක ඇතුළේ ප්‍රධාන කාරණා ඔක්කොම ඇවිල්ලා තියෙනවා. මුදල් ලැබීම සහ ගෙවීම මත තමයි ආදායම් හඳුනාගන්නේ. උපජිත පදනමේදී ලැබුණොත් ගෙවුවොත් විතරයි ආදායම් වියදම් හඳුනාගන්නේ. ඒක තමයි ඒකේ අර්ථය. එතකොට හරිද මේක සටහන් කරලා ඉවර නම් අපි ඒ මතම තව එකක් ගොඩනගලා කියමු. දැන් මේක කිව්වහම ඔක්කොම ටික හරි. මේක කොටස් දෙකකට බෙදලා කියන්න තිබ්බ අපිට. උපජිතයන් හඳුනා ගැනීමක් සිදු නොවේ. ඒ කියන්නේ ලැබිය යුතු දෑ ගෙවිය යුතු දෑ කියලා එකක් එන්නේ නැහැ ඒගොල්ලොන්ට. තේරෙනවද? ණයගතිය ණය හිමියෝ හඳුනා ගැනීමක් සිදු නොවේ. මෙතන සිදුවේ. මම උපජිතයන් කියලා කිව්වේ පොදුවේ උපජිත ආදායම් උපජිත වියදම් ඒව හඳුනා ගැනීමක් වෙන්නේ නැහැ. උපජිතයන් හඳුනා ගනී. උපජිත ආදායම් වියදම් මූල ප්‍රකාශන මූල තත්ත්ව ප්‍රකාශන බැලුවහම තියෙනවා. ලැබිය යුතු ආදායම් ගෙවිය යුතු වියදම් ඒව තියෙනවා. හරිද මේක හරියට මට ඕකේ කියලා මෙසේජ් එකක් දාන්න නැත්නම් ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අපි නිකමට බලමුද ගෙදර ගිහපු කට්ටිය.
ප්‍රශ්න 22 අපේක්ෂිත පාඩුවක් එසනින් හඳුනා ගැනීමට පදනම් වන ගිණුම් කරන සංකල්පය දක්වන්න. ඔව් ඒක තමයි. ඉඳලා හිටලා එනවා නේද චානුර එහෙම. දැන් චතුර දිසානායකත් එක්ක එකට දින්නේ හොඳයි. අපි වැඩි දෙමු. මේ උත්තර කීපයක් එවනවා ඔයගොල්ලෝ. මේ තවත් බලාගෙන ඉන්නවා එහෙම වෙනවද කියලා. ඔයගොල්ලන්ගේ පිළිතුර හරි. ඒ කියන්නේ අපේක්ෂිත පාඩුවක් කියන්නේ ඉස්සරහට වෙන්න තියෙන පාඩුවක්. මම ණයට වික්කා ලබන අවුරුද්දේ බොල් වෙයිද දන්නේ නැහැ. අඩමාන ණය වෙන් කරනවා. මම බහන්න විකුණුව වොරන්ටි දෙන්නම් කියලා. මුන් මේවා කැඩිලා අරගෙන ඉද්ද දන්නේ මට කියලා හදාගන්න. ඒකටත් මට වියදම් වෙනවා. අපේක්ෂිත පාඩුවක් දැම්මම වියදම් කියලා හඳුනා ගන්නවා. විචක්ෂණ සංකල්පය තමයි පිළිතුර ප්‍රශ්නාංක 22ට. right ප්‍රශ්නාංක 23. ගිණුම් කරන ඒකක සංකල්පය අදාළ වන්නේ ව්‍යාපාර ඒකකයක නෛතික පුද්ගලයෙකු වන්නේ නම් පමණි. මොකද කියන්නේ? ඔව් මේක අසත්‍යයි. ව්‍යාපාරය නෛතික පුද්ගල භාවයක් තිබ්බා හෝ නොතිබ්බා අපිට ගිණුම් කරන ඒකක සංකල්ප එහෙම නැත්නම් ගිණුම් කරන ඒකකයක් ලෙස හඳුනා ගැනීමට බාධාවක් නැහැ. උදාහරණය තනි ව්‍යාපාර සඳහා නෛතික පුද්ගල භාවයක් නැහැ. නමුත් ඒවා ගිණුම් කරන ඒකකයක් ලෙස හඳුනා ගන්නවා. සමාගමකට නෛතික පුද්ගල භාවයකුත් තියෙනවා ගිණුම් කරන ඒකකයකුත් වෙනවා. right අපි ඉස්සරහට යමු. අඩමාන ණය සඳහා සිදු කරන ලබන වෙන්කිරීමක් ගැලපුම් සංකල්පයට අනුකූල වේ. මට පිළිතුර දාලා යවන්න 24 සත්‍යයිද සත්‍යයිද? නිකම් එවන්න එපා කාවින්ද 24 ඔව් සත්‍යයි. මෙන්න ප්‍රශ්න 24ට මම ණයට විකුණනවා මේ කාල සීමාවේ. ණයට විකුණු ආදායම හඳුනගෙන හරි. මේ ගැලපුම් පැත්ත මම පැහැදිලි කරන්න ගියේ. මෙන්න මේ මත මේ ණය ගැතිය මට ඇති වුණානේ දැන්. මෙන්න මේ ණය ගැතියෝ ඉදිරියේදී බොල් වෙන්න පුළුවන්. මට නොලැබී යා හැකි. නොලැබී යාමේ අවදානමක් තියෙනවා. සැකයක් තියෙනවා. එහෙනම් එහෙම තියෙනවා නම් මම දැම්මම ඒ ටික ලාභෙන් අඩු කරලා දාන්න. වෙන් කරලා තියනවා කියලා කියනවා. එහෙනම් අඩමාන ණය සඳහා සිදු කරන ලබන වෙන්කිරීමක් ආරක්ෂණ සංකල්පයටත් එකඟයි. ගැලපුම් සංකල්පයට එකඟ වෙන්නේ මේ කාල සීමාවේ ආදායම හඳුනාගත්තා. විකුණුම් ආදායම ඒ මත ඇතිවන වියදම් ලබන අවුරුද්දට යන්න දෙන්න බෑ. ඒව මේ අවුරුද්දේම හඳුනා ගන්න. එහෙනම් ගැලපුම් සංකල්පයට එකඟයි. matching concept කියන්නේ. ප්‍රශ්නාංක 25ට මට උත්තරයක් එවන්න. ඒතර මම ඔයගොල්ලෝ කලින් පිළිතුරු බලනවා. 25. ව්‍යාපාර ආයතනයක් වරක් යොදාගත් ගිණුම් කරන ප්‍රතිපත්තියක් ඊට පසුව වෙනස් කළ නොහැකිය. නෑ මම අහන්නේ සත්‍යද අසත්‍යද කියලා විතරයි. එකපාරක් පාවිච්චි කරන ගිණුම් ප්‍රතිපත්තියක් පස්සේ වෙනස් කරන්නම බෑලු. අසත්‍යයි. ඔව්. එහෙම වෙනස් කළ හැකි අවස්ථා දෙකක් අපි කතා කරා. ඒ අවස්ථා දෙක තමයි එකක් ගිණුම් ප්‍රමිතයක් මගින් වෙනස් කළොත් ප්‍රමිතයක් ඇවිල්ලා කිව්වොත් ওই විදිහට කටයුතු කරන්න එපා කියලා අන්න අපි වෙනස් කරන්න ඕන දෙක. ඔව් මේක වැරදි. දෙක තොරතුරු වඩා විශ්වසනීය ලෙස ඉදිරිපත් කිරීමකට පුළුවන් මට මෙන්න මේ කියන ප්‍රතිපත්ති වෙනස් කරන්න පුළුවන්. එහෙම අවස්ථා දෙකකුත් මතක තියෙන්න ඕනේ. right අපි එන්න හදන්නේ ප්‍රශ්නාංක 26. මම වැඩ ටික කරන් යනවා. ඔයගොල්ලෝගේ පැමිණීම ගැන මම බලන්නේ නැහැ. කොච්චර අයින් වෙලාද මීටින් එකෙන් කමක් නැහැ. ඉන්නේ අන්තිම 3 දෙනා වෙනකන් හරි කරා යනවා. ආදායමක ආර්ථික ප්‍රතිඵල සාමාන්‍යයෙන් නැතිවන්නේ එය ඉපයූ අවස්ථාවේ මිස එයට මුදල් ලද අවස්ථාවේ නොවේ. මේක හරිද වැරදිද අහනවා. ඒ උපයනවා කියලා අදහස් කරන්නේ උපලබ්ධිය. ඕන වරහන්තුල ලියා ගන්න. මුදල් ලැබෙන්න ඕනේ නෑලු. අනිත් පැත්තට කිව්වොත් ආදායමක් අපිට හඳුනා ගන්න
මුදල් ලැබෙන්න ඕනේ නෑලු. ඉපයූ අවස්ථාවේ හඳුනා ගන්නලු මුදල් ලැබෙන්න ඕනේ නෑලු. උපයනවා කියන්නේ උපලබ්ධි වීම. ඔව් මේක සත්‍යයි. ඒක උපජිත සංකල්පයේ වගේම උපලබ්ධි සංකල්පයේ විශේෂයෙන්ම සාකච්ඡා කරනවා. ආදායම් සම්බන්ධයෙන් උපලබ්ධි සංකල්පයේ විශේෂයෙන්ම කතා කරනවා. අපි 27ට එන්න හදන්නේ. 27 මුදල් පදනම මත ගිණුම් කරන යටතේ ආදායම් සමග වියදම් ගලපන ලබන අතර ආදායම් ඒවා ඉපයූ අවස්ථාවේදී හඳුනා ගනු ලැබේ. මොකද කියන්නේ? අනුශිකා මට ටක් ගාලා උත්තරයක් කියලා දෙනවා. හොඳයි. 27. දැන් මුදල් පදනම මත ගිණුම් කරන්නේ කියන එක මම පොඩ්ඩකට කලින් කියලා දුන්නානේ. මුදලින් ලැබුණොත් ආදායම් මුදලින් ගෙවුවොත් වියදම්. ඒක පාවිච්චි කරන්නේ නැහැ නේ අපි. ඒතර ඒකදී ඉපයූ අවස්ථාවේ උපලබ්ධි වීම මත හඳුනාගන්නේ නැහැ. මෙතෙන්දී ඉපයීම කියලා කියන්නේ උපලබ්ධිය. උපලබ්ධි වීම. අර භාණ්ඩය නම් බාර දීම, සේවාව නම් සැපයීම කියන. රයිට්. එතකොට ඒක වැරදි කතාවක්. ආදායම් සහ වියදම් කොහොමද ගලපන්නේ? අපි එතෙන්දී ලැබීම් ගෙවීම් තමයි යන්නේ. කොහොමනත් ඉපයූ අවස්ථාවේදී හඳුනාගනු ලැබේ කියන එක වැරදි. අසත්‍යයි. 28ට මට උත්තරයක් එවන්න ඉක්මනින්. 28ට. හොඳයි බලමු. සශිනි මට උත්තර වෙලා තියෙනවා. ශල්ලනි. බලමු එහෙමනම්. 28. තොග ආගණනය කිරීමේදී පිරිවැය සහ ශුද්ධ උපලබ්ධිය ගැන අගයන්ගෙන් අඩු වගේ රීතිය යොදාගන්නේ ඔව් විචක්ෂණ සංකල්පය අනුවයි. ඒ ප්‍රකාශය සත්‍යයි. විචක්ෂණ සංකල්පය තමයි කියන්නේ වත්කම් වලදී අඩු වටිනාකම යොදාගන්න කියලා බලන්න මේ විභාග ප්‍රශ්න. right මම එනවා 2011 විභාග තව එකක් තියෙනවා නේද? 2006. ප්‍රශ්න 29ටත් මට උත්තර එවන්න. ඔව් මෙන්න නොදුරු අනාගතයේදී ව්‍යාපාරයක් විසුරුවා හැරීමට හෝ වෙළඳ කටයුතු නැවැත්වීමට කළමනාකරණය බලාපොරොත්තු නොවන්නේ නම් හෙට අනිද්දා කඩේ වහලා දාන්නෙත් නැහැ. එහෙමනම් මූල ප්‍රකාශන අඛණ්ඩ පැවැත්ම පදනම මත පිළිල කළ යුතුයි. ඔක තමයි කතාව. අඛණ්ඩ පැවැත්ම. කාලච්ඡේද සංකල්පය නෙවෙයි. මේක අවබෝධ වෙන්න ඕන. හරි නේද? අපි හැමතිස්සෙම කියන්නේ ව්‍යාපාරයක් දිගු කාලයක් පවත්වාගෙන යනවා නම් එහි මූල ප්‍රකාශන අඛණ්ඩ පැවැත්ම පදනම. ඇයි ඒ? ඔව්. අඛණ්ඩ පැවැත්ම පදනමේදී නම් වත්කම් කොටස් දෙකකට බෙදනවා. ජංගම සහ ජංගම නොවන. වගකීම් කොටස් දෙකකට බෙදනවා. ජංගම සහ ජංගම නොවන. ඔබ ව්‍යාපාරයේ අඛණ්ඩව පවතින්නේ නැත්නම් මේ පදනමෙන් බැහැර වෙලා සියලුම දේ ජංගම ලෙස දක්වන්න ඕන. සියලු වත්කම් සහ වගකීම් ජංගමයි. මෙන්න අඛණ්ඩ පැවැත්ම තියෙනවා නම් මූල්‍ය ප්‍රකාශන තුල දකින්න හම්බෙන්නේ. අඛණ්ඩව පවතින්නේ නැත්නම් සියලු වත්කම් වගකීම් ජංගම. ඒ නිසා ඔබට මේකේ අදහස් කරන්නේ නොදුරු අනාගතයේදී මෑතකදී කඩේ වහලා දාන්න බලාපොරොත්තුවක් නැත්නම් මූල්‍ය ප්‍රකාශන මේ පදනමට හදන්න ඕන. අඛණ්ඩ පැවැත්ම පදනමට හදන්න. මෙහෙම එකක් දැක්කොත් ඔබට හිතෙනවා මේ ව්‍යාපාරය මෑතකදී වහන්න නියමිතයි. පැහැදිලි කිරීම අවශ්‍ය නම් ප්‍රශ්න කරන්න මම කතාවට එනවා. right ප්‍රශ්න අංක 30 2011 උසස් පෙළ විභාගය. දැන් මේ විභාගය ගැන විශේෂයක් තියෙනවා. පැරණි විෂය නිර්දේශය තමයි. පැරණි එකටත් පැරණි එක. නමුත් මේ විභාගේ ලංකාවෙන් 50% accounting fail වුණා. මෙන්න මෙහෙම ගත්තොත් 50% fail accounting ගැන. එනිසා
සාමාන්‍යයෙන් ඕගොල්ලෝ පේපර් එකක් දැක්කොත් එයාක අමාරු ප්‍රශ්න පත්‍රයක් විදිහට දකිනවා. සමහරව කිව්වහම බය වෙනවා. එහෙම එකක් නෑ අපි සාකච්ඡා කරමු. මුතුන්න තත්ත්වය. ලියපු හැම දෙන්නෙක්ගේම ගත්තොත් එක්කෙනෙක් ෆේල් වගේ අදහසක්. මෙන්න මේ විභාගය ආපු එකක්. පේපර් එක හැදුවේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය අනිල් ප්‍රනාන්දු කියන සර්. අපිට ඊට අවුරුද්දකට දෙකකට කාලයකට කලින් ඔව් පසුගිය කොරෝනා වලට කලින් මාතරදී තිබ්බා එතුමත් එක්ක සැසියක්. රයිට්. එයාගේ අදහස නම් දැන් මේ යන විදිහේ පේපර් එක සරල වැඩි. එහෙම එකක් වුණාම මේ එළියේදී අපිට තියෙන වටිනාකම අඩුයි කියන එක. මම ප්‍රශ්නෙට එන්නම්. පහත දී ඇත්තේ සීමිත සේන පුද්ගලික සමාගමේ ආදායම් ප්‍රකාශනයේ A B C D යන අක්ෂර වලින් දක්වා ඇති එක් එක් ලක්ෂයේදී යෙදවී ඇති ගිණුම් කරන සංකල්පයක් ලියා දක්වන්න. right මම නම කියනවා මට උත්තර දෙන්න කාලේ නාස්ති කරන්නේ නැතුව. A වලින් දැක්වෙන සංකල්පය මොකක්ද කියලා මට කියන්න අමාශා. ඒකක සංකල්පය. ඔව් ගිණුම් කරන ඒකක සංකල්පය. නම් පිළිවෙලින් අහන්න යන්නේ. B වලින් දැක්වෙන සංකල්පය මට කියන්න අනුශිකා. කාලච්ඡේද සංකල්පය. B වලින් කියන්නේ කාලච්ඡේද සංකල්පය. එයා කියනවා මෙන්න මේ අවුරුද්දට කියලා කියනවා. මේ දිනෙන් අවසන් වර්ෂය සඳහා කියලා කියනවා. C වලින් දැක්වෙන සංකල්පය මට චතුර දිසානායක. ඔයා හිතන්නේ මොකද්ද? මුල්ලෙමින ඒක ඔයට උඩින් C තිබ්බනම් රුපියල් 1000 කියන තැන C තිබ්බනම් ඔයා කියන එක හරියි. ඉතින් බෑනේ විභාගෙට ඒක උඩින් ලියලා ලියන්න බෑනේ උත්තරේ නේද? ඒ නිසා අපි ඊළඟ අවස්ථාව දීලා බලමු. දිලිනි ජානකි මට උත්තරයක් දෙන්න. C. right දන්න කෙනෙක් මට උත්තරයක් දෙන්න. උපලබ්ධි සංකල්පය උපලබ්ධි සංකල්පය විකුණුම් හඳුනගන්නේ ආදායම් හඳුනා ගැනීම උපලබ්ධි සංකල්පය. මේක ණයට වික්කත් අපි හඳුනාගෙන ඇති, අත්පිට වික්කත් හඳුනාගෙන ඇති, භාණ්ඩ බාර දුන්නත් හඳුනාගෙන ඇති, සේවා සැපේවත් ඒ ඔක්කොම අදහස් මේක ඇතුළේ එනවා. දල ලාභය කියලා ගන්න එක නෙවෙයි දල ලාභය කියලා හදාගන්න වියදම්. D වලින් ගැලපෙන සංකල්පය අපි ඊළඟට ඉන්නේ දිල්ලින්ගේ පස්සේ දිනිති. කමන්නේ මට උත්තරයක් කියන්න. වියදම් වලට ගැලපෙන D වලට ගැලපෙන සංකල්ප දිනිති උත්සාහ. ගැලපුම් සංකල්පය. ගැලපුම් සංකල්පය. හරියටම හරි. වියදම් හැමතිස්සෙම වියදම් දැක්ක ගමන් වට මතක් වෙනවනේ ගැලපුම් සංකල්පය. පිළිතුර නිවැරදි. right අපි යනවා ප්‍රශ්න අංක 31. ඒක 2011 ප්‍රශ්නයක්. ඒක ඇත්තටම මේක ඇතුලේ තියෙනවා මේ ඔව් කරුණු හතරක් දීපෙකින් තුනක් විතරයි දක්වලා තියෙන්නේ. කමක් නැහැ මේකේ මේ අපි සංකල්ප වලට අදාළ කොටස ගමු. අනිත් ටික ඔබට ඉස්සරහට කතා කරනවා. වගුවේහි දී ඇති එක් එක් తত্ত্বය වඩාත් හොඳින් විස්තර කරනු ලබන පහත දක්වා ඇති ගිණුම් කරන මූලධර්මයට අනුරූපී අක්ෂරය සඳහන් කරන්න. වගුවක් නෑ මෙතන නිකන් තියෙන්නේ. A B C D කියලා ඔබට හතරක් දීලා තියෙනවා. එයින් කල්බද්දක් යටතේ අත්පත් කරගන්නා වත්කම් ඒකේ වගකීමත් එක්ක අපි හඳුනා ගන්නවා. අපි වාර්තාවල ලියනවා. ඔව් ඒකට අදාළ සංකල්පය මේ කියන A B C D වලින් වඩා ගැළපෙන්නේ මොකක්ද කියලා අහන්නේ. ගයත් මට ඉක්මනට කියන්න. ගයත් අපි බලාගෙන ඉන්නවා කාලේ. ගයත්ගෙන් උත්තරයක් එන්නේ නැහැ. ගයත් නැද්ද මයික් එක ඔන් මේ නිකන් සම්බන්ධල වෙන කොහෙට හරි ගිහිල්ලාද? හරි එහෙමත් කට්ටිය ඉන්නව නේද? අපි මේකට එමු මේ කල්බද්දක් යටතේ අත්පත් කර ගන්නා ලද වත්කම් අනුරූපී වගකීම සමග හඳුනා ගැනීම. මට කැමති කෙනෙක් උත්තරයක් දෙන්න. ගයත් වෙනුවට ගයත් උත්තර නැහැ.
ආකෘතියට වඩා හරය වැදගත් බව. ඔව් හරියටම හරි. මේකට අපි වැඩිපුර කියන වචනේ විෂයානුගත භාවය. ඒ කියන්නේ කල්බදු වලට වත්කම ගත්තාම මට අයිති නෑ නීතියෙන්. නමුත් මම මගේ පොත්වල ලිව්වා. අන්න ආකෘතියට වඩා හරය වැදගත් බව. ඊළඟ මූල්‍ය ප්‍රකාශන වල පසුගිය වර්ෂයේ සංඛ්‍යා වාර්තා කරනවා. ඒ කියන්නේ අපි තාම මූල්‍ය ප්‍රකාශන හදලා නැහැ. නමුත් ඔබ ඉදිරියේදී හදද්දී අපි තොරතුරු හදන ලාභය දැන් උදාහරණයක් කිව්වොත් ලාභ හෝ අලාභ ප්‍රකාශනයේ විකුණුම් මම මේ අවුරුද්දේ විකුණුම් ලියද්දී මේ අවුරුද්ද 20යි 21 නම් ඒ මයික් එක ඔන් එකේ තියෙනවා චනුර 30ත් මයික් එක ඔන් එකේ තියෙනවා right 20යි 22 20යි 21 නම් 20යි 20 ගිය අවුරුද්දේ තොරතුරුත් මේකත් එක්ක වාර්තා කරනවා හරි දැන් විකුණුම් මේ අවුරුද්දේ මිලියන 3යි නම් ගිය අවුරුද්දේ මිලියන 2යි 700 නම් හරිද මෙතන පෙර වර්ෂයේ සංඛ්‍යා එහා පැත්තෙන් පෙන්නන්න. අනේ එහෙම පෙන්නන්නේ ඇයි කියලා අහනවා. මොකද්ද ගැළපෙන අක්ෂරය? මට කියන්න හෂාරා ඉන්න ළඟට. මං ඒ ලිව්වේ සර් එක දන්නේ. ඔව් ඒක තමයි හරියටම ඒක සංසන්දනාත්මක බව. මේක බලන කෙනෙකුට පෙර වසරේ තොරතුරුත් එක්ක සසඳන්න පුළුවන්. ඒක තමයි මම උගන්වලා නැහැ. 13 ශ්‍රේණියේ පළවෙනි පාඩමට එනවා. නමුත් දැනට ඔබට පොඩි අදහසක් එන්න ඕන. ගිය අවුරුද්දයි මේ අවුරුද්දයි සංසන්දනය කරන්න පුළුවන් එතකොට. කියන්නේ ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ හොඳයිද නරකයිද? විකුණුම් වැඩි වෙලාද ලාභ වැඩි වෙලාද? මේ විදිහට සංසන්දනය කරන්න පුළුවන්. ඔබට අන්තර්ජාලයට ගිහිල්ලා යම් ආයතනයක මූල ප්‍රකාශන බැලුවොත් මේ தත්ත්වය බලලා ඔබට එහෙම සැසඳීමකුත් කරන්න පුළුවන්. right. ඊළඟ ණයගැතියන්ගේ ණය කර ගැනීමේ හැකියාව තක්සේරු කර ගැළපීම් සිදු කිරීම. ඔව් අපි ඊළඟට එන්නේ හෂාරගෙන් පස්සේ ජනුක මට උත්තරයක් ඕන. ඔව් ජනුක ගයතුයි ජනුකයි දෙන්න කතා කරගෙන ඉන්නේ අපි නම් උත්තර දෙන්නේ නැහැ කියලානේ. බා ඕන තරම් අහන්න අපි නම් අපි කියයි ඕවට උත්තර. කො කියන්නේ? ජනුකමට මැසේජ් එකක් දාන්නටක් ගාලා? C හරි D හරි. C හරි D හරි බුදුහාම. ඒතරෝනේ දෙකයිනේ නේද? විභාගෙට ගිහලා ඔහොමම ලියන්න. ඔව්. මට උත්තරේ මම දෙන්නම්. ණයගැතියන්ගෙන් අය කර ගැනීමේ හැකියාව කියන්නේ දැන් සමහරට වෙලාවට මම ණයට බාන්න විකුණුවාම මුන්ගේ සල්ලි ලැබෙයිද නැද්ද කියලා සැකයක් එනවා. මට මදුෂිකා උත්තරය වෙනවා. එතකොට ඉදිරියේදී නොලැබෙයි අපේක්ෂා කරන දැම්මම වියදම් ලෙස හඳුනා ගන්න. ණයගැතියන්ගෙන් අය කර ගැනීමේ හැකියාව තක්සේරු කරනවා. බැරි නම් අඩමාණයි. හා. විචක්ෂණ භාවය. මට තව එකක් තිබ්බ ඒක අයින් කරලා දෙනවා අදාළ බව කියන එක තියෙන එකට. මෙතන මේ අවුරුදු මේක දාලා නැහැ ඒක. කොහොම නැතවට මේ අදාළ බව සංසන්දනාත්මක බව කියන එක තාම මම උගන්වලා නැහැ. ඒ වචන දෙක උගන්වන්නේ 13 ශ්‍රේණියේ සංකල්පීය රාමුව කියන පාඩමේදී. මේක නම මේ වගේ තිබ්බට මේක නෙවෙයි. අපි යනවා 2011 බලන්න ඒ අවුරුද්දේ සංකල්ප වලින් ප්‍රශ්න කීයක් අහලාද නේ? 1 2 3 4 ලකුණු 16ක් මේ ටිකට. 1 2 3 4 මේ ඊළඟ දෙකත් යනකොට ලකුණු 16ක් ලැබෙනවා. හොඳයි. 32ට මේකත් ඇත්තටම මේ සංකල්පීය රාමුවත් එක්ක සම්බන්ධ. නමුත් ඔයාලට මම මේ කියලා දුන්නා. ඒ නිසා මට අහන්න අයිතියක් තියෙනවා. අපි අහමු ජනුකගෙන් පස්සේ කවිෂා. කවිෂා මට කියන්න මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ සංකල්පීය රාමුවට අනුව පදනම් වල එහෙම නැත්නම් බලපවත්වන උපකල්පනය මොකක්ද? තුන්වෙනි එක දැම්ම සර්. නෑ ඒක මම දුන්න පුතේ මේ ඔයාලට අඛණ්ඩ පැවැත්ම සංකල්පයටදී හයිලයිට් කරගන්න කියලා ඇති. පොඩ්ඩක් හරවලා බලන්න එහෙම හයිලයිට් කරලා තියෙනවද කියලා. අඛණ්ඩ පැවැත්ම සංකල්පයටදී 32ට පිළිතුරු අංක 4. ඒක සංකල්පීය රාමුව කියන කොටසේ බල පැවැත්වෙන උපකල්පනය අන්ලයින් assumption බල පැවැත්වෙන උපකල්පනය කියලා එකක් තියෙනවා. මට තප්පරයක කාලයක් වුණා බැංක් එකකින් කෝල් එකක්
හරි. මට පොඩි වෙලාවක් දෙන්න කැම් එක පොඩි ප්‍රශ්නයක් වුණා. හරි. රයිට් දැන් මම එහෙනම් ඇති ඔයගොල්ලන්ට අපි ඉන්නේ ප්‍රශ්න අංක 32ට පිළිතුර ගැන මම ඔයාලට කිව්වා. ප්‍රශ්න අංක 32 පදනම් වන උපකල්පනය මේක ඔයගොල්ලන්ට මම හිතන්නේ බලා ගන්න වෙලාවක් තිබ්බා. ඒක නැවත උගන්වනවා 13 ශ්‍රේණියේ පළවෙනි පාඩම සංකල්පීය රාමුවේදී. නමුත් දැනට මතක තියාගන්න. ඒ කියන්නේ මේ සංකල්පීය රාමුව මෙහෙම මිනිස්සු සාමාන්‍යයෙන් තොරතුරු මූල්‍ය ප්‍රකාශන කටලයක් දිහා බලද්දී ඒගොල්ලෝ උපකල්පනය කරනවා මේ ව්‍යාපාරය අඛණ්ඩව පවතී කියලා. ඒක දැනට කටපාඩම් කළා වගේ හරි තියාගන්නකෝ. ඉස්සරහට අපි ඒක විස්තර ගමු. ඇත්තට මේක මෙතනට වඩා ගැළපෙන්නේ මේ ප්‍රශ්නය ඒ පාඩමට. right ප්‍රශ්න අංක 33ට මට උත්තරයක් ඕන. අපි එමු කවුද ඉන්නේ ළඟට. ප්‍රශ්න අංක 33ට ඕගොල්ලෝ මට උත්තර එවනවා සමහරු. පෙහුවේ අන්තිමටම ආචාර්ය ජනුක උනේ දෙචනොර මගේ රුණ කමන්නේ එයා මාරුණාට අටක් ගාලා මයික් එක ඔන් කළා. අපි අහමු කවිෂ කිව්වනේ කාවින්දි තමයි උත්තර දෙන්නේ ඉන්නේ දැන්. මට ඉක්මනට කියන්න. ගැලපුම් සංකල්පය. right මේ දැන් කියලා දුන්නා මේක උත්තරේ හරි. විකුණූ භාණ්ඩවල පිරිවැය වියදමක් ලෙස අතර චතුර ඉස්සලා ඇහුවේ පොල් ගෙඩි 8 වියදම්. වසර අගතොග ඉතිරි වෙච්ච පොල් ගෙඩි 2 වත්කම්. ඒක විකිණලා නැහැනේ. හඳුනා ගැනීමට වඩා හොඳින් විස්තර වන සංකල්පය තමයි ගැලපුම් සංකල්පය. ඒ ආදායම් උපද්දවන්න පාවිච්චි කරේ පොල් ගෙඩි 8යි මතකයි නේද? පොල් ගෙඩි 8කින් තමයි අපි ආදායම් පැද්දුවේ. ඒ ආදායම් උපද්දවන්න අදාළ වියදම තමයි ගන්න ඕනේ. ගැලපුම් සංකල්පය. ප්‍රශ්න අංක 34ට මම නැවත එනවා. මට උත්තර දෙන්න මම අහන පිළිවෙලින්. මයික් වැඩ කරන දි කට්ටිය පිහදාලා කියලා හදාගන්න. ඒ සමාගමක ආදායම් ප්‍රකාශනයේහි ආදායම් හඳුනාගනු ලබන්නේ ඒ ඩපයු නෙවෙයි ඉපයු විටය කියලා හදාගන්න. ඉපයු විටය. මදුෂිකා. උපලබ්ධ සංකල්ප. ඔව් උපලබ්ධ සංකල්පය හරියටම හරි. B ඊළඟ එකට මම එනවා මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී සමාගමක ජීව කාලය මාස 12ක් බැගින් වූ කාලච්ඡේද වලට බෙදා වෙන් කෙරේ. රයිට් මදුෂිකාගෙන් පස්සේ මේනුක මට ඉන්නේ. මේනුක මට උත්තරයක් කරනවා. අනිත් කට්ටිය එවන උත්තර මට මෙසේජ් කරනවා. මේනුක කියන්න ඕන. B වලට අදාළ සංකල්පය මේනුක. මේනුක උත්තර දෙන පාඩක් නෑ. අපි යනවා ඊළඟට ඉන්නවා මිලාක්ෂි මට උත්තරයක් දෙන්න. කාලච්ඡේද සංකල්පය. ඔව් කාලච්ඡේද සංකල්පය හරියටම හරි. කාලච්ඡේද සංකල්පය. C සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී උද්දමනය සඳහා ගැලපුම් කරනු නොලැබේ. උද්දමනය කියන්නේ රටේ බඩු මිල මට්ටම අඛණ්ඩව එන්න වැඩි වෙන එකනේ. ඒක ආර්ථික විද්‍යාව නිර්වචනයක් දෙයි. එහෙම වෙද්දී අපි ඒවට ගැලපුම් කරන්නේ නැහැ. C වලට වඩා ගැලපෙන්නේ ශලනි මට ඉක්මනින් කියන්න. උද්දමනයට ගලපන්නේ නැහැ. මේක අනිත් පැත්ත හිතන්න පුළුවන් නම්. උද්දමනයට ගලපන්නේ නැහැ කියන්නේ. කවුරු හරි මට උත්තරයක් දෙන්න. ඓතිහාසික පිරිවැය සංකල්පය. ඔව් ඓතිහාසික පිරිවැය සංකල්පය හරියටම හරි. උද්දමනයට ගලපන්නේ නැහැ. උද්දමනයේ මොනවා වුණත් මිල වැඩි මොනවා වුණත් අපි ගනුදෙනු ලියන්නේ ගත්තු දවසේ පැවති අගයට තමයි ලියන්නේ. උද්දමනය සඳහා ගැලපුම් කරනු නොලැබේ. හරි ඊට පස්සේ D වගකීම් සහතික සම්බන්ධයෙන් මතුවිය හැකි ගෙවීම් සඳහා ප්‍රතිපාදනයක්
පැහැදිලි කරොත් ප්‍රතිපාදනයක් කියන්නේ ලාභයෙන් අපි අයින් කරනවා. සමාගමක මූල්‍ය ප්‍රකාශන වල කරනු ලැබේ. D වලට මට උත්තරයක් දෙන්න සශිනි. සශිනි ඉක්මනින් D වලට උත්තරයක්. ආරක්ෂණ සංකල්පය. ඔව් ආරක්ෂණ සංකල්පය හරි, ගැලපුම් සංකල්පයත් හරි. මේ දෙකටම ලකුණු දෙනවා. විචක්ෂණ සහ ගැලපුම්. රයිට්. ප්‍රශ්න අංක 35 මට දැන් පිළිතුරු එවන්න මම අහන්න යන්නේ. මට පිළිතුරු එවන්න. ආයි මේ වගේ එකක් අහම අහන්න මම ඊළඟට. ගිණුම් කරන සමීකරණයේ මූලිකාංග ලෙස හිමිකම වෙනම හඳුනා ගැනීමට අවශ්‍ය වන්නේ කොමන ගිණුම් කරන සංකල්පයට අනුවද? ඔව් හිමිකම වෙන් කරලා හඳුනගන්නේ අයිතිකරු වෙනයි ව්‍යාපාරය වෙනයි කියලා හඳුනගන්නේ. ඔයගොල්ලන්ගේ පිළිතුරු හරි. ඒකක සංකල්පය. පිළිතුරු අංක 1. 36 ආයතනයක මූල්‍ය ප්‍රකාශනවල වගකීම් සහතික මත ප්‍රතිපාදන කිරීමට අදාළ වන්නේ ඔව් මොන සංකල්පද සංකල්පයද කියලා අහනවා. මම මේක කියලාත් දුන්නා ඔයගොල්ලන්ට මතක නැහැ. තියරි වලදී කියලා දුන්නා. සශිනින්ට නම් මතකයි. මිලක්ෂිට මතක නැහැ. උත්තරේ කීයද ඔයගොල්ලෝ හිතන්නේ? වගකීම් සහතික මත ප්‍රතිපාදන කරනවා කියලා කියන්නේ අමාශා වැරදි අමාශා. මම වොරන්ටි වලට භාණ්ඩ විකුණනවා. ඒ කියන්නේ භාණ්ඩ විකුණනවා. විකුණන ගමන් කියන උඹලට මේක කැඩුනොත් මම ජනුක වැරදි. අලුතෙන් එකක් හදලා දෙනවා නැත්නම් අලුතෙන් එකක් දෙනවා නැත්නම් මේක හදලා දෙනවා. එහෙම කියනවා. හෂාර වැරදි නොනහග. මේක මං කියලා දුන්නා තියලා. දර වොරන්ටි දෙනවා කියන එක පැහැදිලිනේ. මෙන්න මේ අවුරුද්දේ මම බඩු විකුණලා ලක්ෂයක බඩු විකුණලා මේවා කැඩුනොත් ඉස්සරදී 10000ක් විතර හදන්න වියදම් වෙයි. පරණ අත්දැකීම් එහෙමයි. එහෙනම් මම දැම්මම ලාභයෙන් 10000ක් අයින් කරනවා. වගකීම් සහතික මත ප්‍රතිපාදන. ප්‍රතිපාදන කියලා වෙනම ප්‍රමිතයක් එනවා ඉස්සරහට. ඒ වචන අපි හරියටම ඉගෙන ගමු. රයිට්. එහෙම කරන්න. එක මොන බලන්න වියදමක් ලියනවා මේ අවුරුද්දේ. වියදම් හඳුන ගන්නවා. හරි. විකුණලා ආදායම් හම්බෙල වියදම්. එහෙම එකක් උපජිත සංකල්පය වළංගු. ඇයි ගෙව්වේ නැහැ වියදම්? සල්ලි වලින් තාම හදලා දුන්නේ නැහැ. මුන් කැඩුනේ නැහැ. තාම කැඩලා අරන් ආවෙත් නැහැ. හැබැයි වියදම් කියලා ලිව්වා. ඊට පස්සේ මෙන්න මේ ආදායම මේ අවුරුද්දේ හඳුනාගත්තා. විකුණුම් ආදායම. ඒ මත ඇතිවන වියදම් මේවා කැඩිලා හදන්න යන වියදම් ලබන අවුරුද්දේ එහෙම බෑ. ගැලපුම් සංකල්පයටත් එකඟයි. මේ අවුරුද්දේ ආදායම් නම් ඊට අදාළ වියදම් මේ අවුරුද්දේම ඒ ආදායමට රෙහිව කලපන්න. ගැලපුම් සංකල්පයට එකඟයි. ඊට පස්සේ ආරක්ෂණ. ඔව්. ඉදිරියේදී විය හැකි අලාභයකට දැම්ම තියා ලාභයෙන් වෙන් කරනවා. ඉස්සරහදී වර්තමාන ගනුදෙනුවක් මත ඉදිරියේදී විය හැකි අලාභයක්. ඔව්. සර් උපචිතේන හැටි ආයි කියන්නකෝ. ඔව් උපචිතෙන්නේ මෙහෙමයි. උපචිත සංකල්පයේ තේරුම ගත්තොතින් ගෙව්වා හෝ නොගෙව්වා කාල සීමාවට අදාළව වියදම් හඳුනාගත යුතුය. දැන් මේක මම වියදමක් ලෙස හඳුනා ගන්නවානේ. වගකීම් සහතික දැන් මේක ඉස්සරහන්න ඕගොල්ලෝ තාම දන්නේ නැහැ. වියදම් වගකීම් සහතික මත වියදම් ගිණුම හර ඒ වගකීම් සහතික මත ප්‍රතිපාදන වගකීමක් කියලා හිතන් තාම ගෙව්වේ නැහැ. ඒක බැර. කොහොමද වියදම හඳුනා ගන්නවා? තාම සල්ලි වලින් ගෙව්වේ නැහැ. ඉස්සරහදී තමයි ගෙවන්න වෙන්නේ. වියදම් හඳුනා ගන්නවා දැම්මම. ගෙව්වා හෝ නොගෙව්වා කාල සීමාවට අදාළව වියදම් හඳුනා ගැනීම. උපචිත සංකල්පය. පැහැදිලිද? ඔව් සර් පැහැදිලි. රයිට්. ඒ ගැන උදාහරණ වුණොත් කියන්න මට තවදුරටත් කියන්න පුළුවන්. අපි යනවා ප්‍රශ්න අංක 37. ඇඟලුම් කම්හලක පහත එක් එක් අවස්ථාවට වඩාත් අදාළ වන සංකල්ප. මම නැවතත් කියන සංකල්ප කටපාඩම් කරන්න එපා ප්‍රශ්න. ප්‍රශ්න වලට පිළිතුරු කටපාඩම් කරන්න එපා. එහෙමම අහන්න අහපුවා තියෙනවා. එහෙම වැඩක් නැහැ. ඔයාලට මේවා සංකල්ප 10 12 වතාවක් කියවන්න තීරි ටික. එහෙම කියවන්න අවබෝධ වෙනවා. ඒවා අහන්න ප්‍රශ්න වලට උත්තර ලියන්න. මේ අවබෝධයමයි වටින්නේ. රයිට්. අපි එනවා මට ඉතුරුනේ ඊළඟට කවුද? සශිනිගෙන් පස්සේ උපේක්ෂාගෙන් මහාන. උපේක්ෂා මට ඒ වලට උත්තරය ඕන. 37A. කො උපේක්ෂා කතා කරන්නේ නැද්ද? රෙදිතොගේ ජංගම අඛණ්ඩ පැවැත්ම. ඔව් හරියටම හරි.
ජංගම සහ ජංගම නොවන රෙදිතොගේ ජංගම දැන් ඇඟලුම් කම්හලකනේ. ගාමන්ට් ෆැක්ටරි එකේ මහන්න ගෙනාපු රෙදි ටික ජංගම. මැෂින් ජංගම නොවන. ජංගම නොවන කියනකොට ආට මතක් වෙනවා. ව්‍යාපාරයේ දිගු කාලයක් පවතී. අඛණ්ඩ පැවැත්ම. B. වර්ෂය තුලදී ගෙවූ කම්හල් පොලියෙන් කොටසක් ඉදිරියට කළ ගෙවීමක් ලෙස හඳුනාගෙන ඇත. අපි ඊළඟට අහමු චනුර තිසක්. චනුර පුළුවන්ද කියන්නේ? චනුර උත්තරයක් දෙන්න එක නෑ මං හිතන්නේ. ඔහුගේ ටික හිටියේ නෑනේ රයිට්. අමාශය මට උත්තරයක් දෙන්න එකද? උපජිත සංකල්ප. උපජිත සංකල්පය බොහොම හොඳයි. C. වසර අවසාන රෙදිතොගේ පිරිවැයට සහ ශුද්ධ යන දෙකෙන් අඩු වගේට මැනීම C වලට. මට ඊළඟට උත්තරයක් දෙන්න අනුෂිකා. C වලට. ඔව් විචක්ෂණ ආරක්ෂණ සංකල්පය. D. ඇඟලුම් විකුණන අවස්ථාවේදී විකුණුම් ආදායම හඳුනා ගැනීම. චතුර දිසානායක. එකම ආවේ වාට මං හිතන්නේ අවස්ථා දෙකම. දෛවයේ සරදමක් වගේ නේද? උපලබ්ධි සංකල්පේ වද දෙනවාට. උපලබ්ධි සංකල්පේ D. right. අපි වෙලාව ගැන ගැටලුවක් නැහැ නේද? අපි 50ක් විතර කතා කරමුද? මොකද කියන්නේ? කට්ටිය ගෙදර ගිහිල්ලා ඉතින් අපිට කමක් නැහැ. මේනුක කැමති. මේක උත්තර දෙන්නේ නැහැ උනාට. හයර්ඩ් බිස්නස් ක්ලාස් සමාශ. හරි. අපි එහෙනම් තව විනාඩි 10ක් විතර කතා කරමු ඉක්මනින්. මූල්‍ය ප්‍රකාශන වල ණයගැතියන් සහ ණය හිමියන් හඳුනා ගැනීමට පහත කුමන සංකල්පය පදනම් වන්නේද? අපි ඒ ගැන කතා කරා කිව්වා. මට ඉක්මනින් උත්තරයක් දෙන්න කවුරු හරි? උපජිත සංකල්ප. උපජිත සංකල්ප. කොහොමද හොඳයි. ප්‍රශ්න අංක 39. බලන්න මේ විභාගවල අහපුවා. මම මට ඕනට දාලා නෙමෙයි එකම දෙපාරක්. ඒ විභාගෙත් අහලා ආයි විභාගේ ඊළඟ විභාගෙත් ඇහුවාම දාලා තියෙනවා. වත්කම් සහ වගකීම් ජංගම සහ ජංගම නොවන ලෙස වර්ග කිරීමට පදනම් වන්නේ කොමන සංකල්පයද? ඉක්මනින් උත්තරයක්. අඛණ්ඩ පැවැත්ම සංකල්පය. චතුර නියමයද? අඛණ්ඩ පැවැත්ම සංකල්පය. right. ප්‍රශ්න අංක 40. නිෂ්පාදන සමාගමක පහත එක් එක් අවස්ථාවට වඩාත් අදාළ වන ගිණුම් කරන සංකල්පය සඳහන් කරන්න. වසර අග අමුද්‍රව්‍ය තොගය එහි පිරිවැය සහ ශුද්ධ උපලබ්ධිය යන දෙකෙන් අඩු වගේට මැනීම. මොකද සංකල්පය? ආරක්ෂණ සංකල්ප. ඔව් විචක්ෂණ ආරක්ෂණ හරි. චතුර හොඳයි. කාවිදිත් උත්තර දුන්නා. B. සෑම ගිණුම් කාලච්ඡේදයක් සඳහාම නිෂ්පාදන ගිණුමක් පිළිල කිරීම. තාම හැදුවේ නෑ අපි. ඊළඟ එකෙන් ඔව් කාලච්ඡේද සංකල්පය. අපේ ඒක 7 වෙනි පාඩම නිෂ්පාදන පිරිවැය ලේඛනය. ඔයගොල්ලෝ සිලබස් එක බලන්න ගෙදරදී. C. බහණ්ඩ බාර දීමට පෙර ගනුදෙනුකරුවන්ගෙන් ලද අත්තිකාරම් වගකීමක් ලෙස හඳුනා ගැනීම. ඉක්මනින් උත්තර දෙන්න. උපලබ්ධි සංකල්පය. උපලබ්ධිත් හරි. තව එකක් වඩාම හොඳයි උපලබ්ධි. උපජිතත් ගැලපෙනවා. උපලබ්ධි තමයි වඩාම හොඳ මේකට හොඳේ. 100%ක්ම ගැලපෙනවා උපලබ්ධි. දෙවනුව ලියනවා නම් ලියන්න දෙකක් ඇහුවොත් උපජිත. D. යන්ත්‍රයක් මත වෙන් කරන ලද ෂය. ඒ කියන්නේ යන්ත්‍රය පාවිච්චි කරද්දී දැන් අර මගෙන් ඉස්සලා කවීෂ ඇහුවේ. යන්ත්‍රය පාවිච්චි කරගෙන යනකොට ෂය වෙනවනේ. ඒක නිෂ්පාදන පොදු කාර්ය. ඒක තාම ඔයගොල්ලෝ දන්නේ නැහැ. නමුත් වියදමක් කියලා හිතන්න. ෂය වියදමක් ලෙස ලියනවා අපි. පිරිවැයක් ලෙස මොකද්ද ගැලපෙන්නේ? ගැලපුම් සංකල්ප. ගැලපුම් සංකල්පය බොහොම හොඳයි. අපි ඒක එතනදී නිෂ්පාදන පිරිවැය ලේඛනදී මතක් කරමු. ප්‍රශ්න අංක 41 එක් එක් කාලච්ඡේදයේ ෂය ආදායම් ප්‍රකාශනයේ හඳුනා ගනු ලබන්නේ කොමන සංකල්පයට අනුකූලවද? උත්තරයක් ගැලපුම් සංකල්පය. ඔව්. අන්න මේක නේද අර හෂාර අහපු ප්‍රශ්න වගේ. ඔව් සර්. එහෙනම් ඔයාලට පුළුවන් මේක මේ කොහොම වෙන මම ඔයාලට මාකින් එකක් බලලා මේකේ උත්තර දෙකක් දීලා තියෙනවද ඔක්කොම විස්තර දෙන්න මට තප්පරයක් දෙන්න. මේකේ ප්‍රධානම පිළිතුර තමයි මේකේ මම ඔයාලට පිළිතුර දීලා යන්න මාකින් එක බලන්න කලින්. අපි 40 කීයද? 41ට පිළිතුරු අංක 3. එතකොට මේකේ අහපු ප්‍රශ්නෙත් හොයා ගන්න ඕන අපි නේද? ප්‍රශ්න පිළිවෙලට නෑනේ. සර් ඔව්. ඒක මේ කවිෂයිනේ අපේ පන්තියනේ. එයාගේ පොත ටීචර්මයි බලලා තියෙන්නේ. එයාගේ ගැලපුම් වලට වැරදි දාලා ටීචර් ලියලා තියෙනවා අඛණ්ඩ පැවැත්ම කියලා.
ඒක වැරදි කියලා මම මේවට ඔප්පු කළා. මේකෙන් පෙන්නන්න හැදුවේ. මට මේ 2015 ප්‍රශ්නේ හොයාගන්න බැරුව ඉන්නේ. මුලින්ම තිබිලා තියෙනවා. 2015 පේපර් එකේ ප්‍රශ්න MCQ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නාංක 3 එකේ කාලච්ඡේදයේ ෂය ආදායම් ප්‍රකාශනයේ හඳුනා ගන්නු ලබන්නේ කොමන සංකල්පයෙන් අනුකූලවද? මම පිළිතුරු පත්‍රයත් ඔයාලට පෙන්නනවා. ප්‍රශ්නාංක 3 ප්‍රශ්නාංක 3ට පිළිතුරු අංක 3 ප්‍රශ්නාංක 3ට පිළිතුරු අංක 3 ගැලපුම්. නේද? මේක එහෙම බලන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ එක ගෙදරදී බලන්න 2015 පේපර් එකේ තියෙනවා එහෙමනම් ඔන්න අපි හෂාර ගොඩාක් මාත් එක්ක තර්ක කරපු කාරණේ මට ඒක හැමෙම මතක් වුණා. ඒක විභාග ප්‍රශ්න පත්‍රයක ඔප්පු කරලා තියෙනවා. එහෙනම් මට ඊට වඩා සාක්ෂියක් ඕනේ නැහැ. අපි තාර්කිකව කතා කරා. නමුත් ඔන්න දැන් එහෙමත් එකක් තියෙනවා. මේ දෙකමත් වෙලාවට අපිට වාසනාවට පිළිතුරු තියෙනවා. අකණ්ඩ පැවැත්ම ගැලපුම් කියන එකයි දෙකම තියෙනවා. නිවැරදි පිළිතුර ගැලපුම්. හරි නේද හෂාර? ඒක විසඳුණානේ මට. ඔව් හරි සර්. හරි 41ට අපි යමු. බහණ්ඩ ගනුදෙනුකරුවන්ට බෙදා හරින අවස්ථාවේදී විකුණුම් අයභාරය ආදායම් ප්‍රකාශනයේ හඳුනා ගැනීම සඳහා පහත කුමන ගිණුම් කරන සංකල්පය පදනම් වන්නේ? අපි කස්ටමර්ට ගනුදෙනුකරුවන්ට භාණ්ඩ දුන්නාම තමයි අයභාරය හඳුනාගන්නේ. මට කියන්න උත්තරේ උපලබ්ධි. චතුර වෙඩ්ඩෙක් කළා නේද? ටට්ටක් ගාලා උත්තර දෙනවා. උපලබ්ධි සංකල්පය. හොඳයි. ප්‍රශ්නාංක 43ට අපි යනවා. සීමිත අහමඩ් පොදු සමාගම විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේහි A B C D යන අක්ෂර වලින් දක්වා ඇති පහත තොරතුරු ඉදිරිපත් කිරීමට අදාළ වන ගිණුම් කරන සංකල්පය සඳහන් කරන්න. right. A වලින් ඒකට සංකල්පය B වලින් කාලච්ඡේද සංකල්ප කාලච්ඡේද සංකල්පය C වලින් මූල්‍ය මිනිස් ඔව් මූල්‍ය මිනුම් සංකල්පය. චතුර මේකට උත්තරේ තමයි කලින් දීලා තියෙන්නේ. ඕන හරිනේ. මූල්‍ය මිනුම් සංකල්පය. මේකේද එහෙවනම් විකුණුම් අයභාරය කියලා. අහලා නැහැ. එහෙම එහෙවනම් මොකද ගැලපෙන්නේ? විකුණුම් අයභාරය කියන තැනට අක්ෂරයක් දාලා උපලබ්ධි සංකල්පය. එහෙමනම් උපලබ්ධි. විකුණුම් පිරිවැය D ගැලපුම් සංකල්ප. ගැලපුම් සංකල්පය. ඔන්න නැවත මම කියන්නවා කවුරු ලියන කෙනෙක් හිටියා නම් A ඒකක B කාලච්ඡේද C මූල්‍ය මිනුම් D ගැලපුම්. right. මම එනවා ප්‍රශ්නාංක 44. වත්කම් ජංගම ජංගමන ලෙස මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය තුළ වර්ගීකරණය කිරීම සඳහා පහත කොමන සංකල්පය පදනම් වන්නේද? උත්තර. උත්තර කියන්න. අකණ්ඩ පැවැත්ම. දැන් එකම ප්‍රශ්නේ තිබ්බ නේද අවුරුදු ඔව්. එකම ප්‍රශ්නේ අවුරුදු ගණනාවක තිබ්බා. ඔන්න 2016 තිබ්බා. right. ප්‍රශ්නාංක 45. වසර අග තොගය පිරිවැය සහ ශුද්ධ හරි 44 හරි 45 වසර අග තොගය පිරිවැය සහ ශුද්ධ උපලබ්ධි අග යන දෙකෙන් අඩු අගය මත හඳුනා ගැනීමට පදනම් වන්නේ කුමන සංකල්පයද? උත්තර. කො උත්තර කියන්නේ? කැමති කෙනෙක් කියන්නේ? හතලිස් පහට උත්තරයක් ඕන. මට පැහැදිලි වුණේ ආරක්ෂණ සංකල්පය. ආරක්ෂණ සංකල්පය. ඔව් අහන්න. ආරක්ෂණ සංකල්පය හරි. ගැටලුවක් තිබුත් අහන්න. ප්‍රශ්න අංක 46. සමාගමක් හා බැඳි පහත එක් එක් අවස්ථාව වඩා හොඳින් විස්තර කරනුයේ කොමන ගිණුම් කරන සංකල්පයද යන්න සඳහන් කරන්න. right. A ඉඩමක සාධාරණගේ වැඩි වුවද? ඒ සාධාරණගේ ඔව් සාධාරණගේ කියන වචනේ ලොකු අර්ථයක් තියෙනවා. ඔයාලට ඒක නිර්වචනයක් තියෙනවා. ඉස්සරහට මම කියන්නම්. දැනට මම නිකමට කියන්න මම දන්න බව පෙන්නන්න. හරිද? මේ ඕගොල්ලන්ට ඉස්සරහට පාඩම් කරගන්න වෙනවා. මෙහෙම එකක් තියෙනවා. යම් නිශ්චිත මිනුම් කරන දිනකදී වෙළඳපොළ සහභාගී වන්නන් අතර සිදුවන විධිමත් ගනුදෙනුවකදී වත්කමක් හෝමාරු වන අගය නැත්නම් මිලට ගන්න අගය හෝ වගකීමක් පවරා දිය හැකි අගය සාධාරණ අගයයි කියලා ලොකු නිර්වචන තියෙනවා. ප්‍රමිතවලදී කතා කරමු. දැනට ඔයාගේ උත්තරේ හරි. ඓතිහාසික පිරිවැය සංකල්පය. සාධාරණ අගය වැඩි, දැන් මාකට් එකේ ගාන වැඩි, ගත්ත ගානට ලියපන්. ඓතිහාසික පිරිවැය. B යන්ත්‍ර භාවිතා කිරීමට අපේක්ෂිත කාල සීමාව තුළදී ෂය හඳුනා ගැනීම. ඉක්මනින් උත්තරයක්.
යන්ත්‍ර ගැලපුම් සංකල්පය. හා ගැලපුම් හරි. තව එකක් මම කිව්වා. දැන් ඔයගොල්ලෝ පොඩ්ඩකට කලින් හෂාර අපි කතා කරේ ගැලපුම් හරි. කාලච්ඡේද සංකල්ප කාලච්ඡේදත් හරි. ගැලපුම් සහ කාලච්ඡේද හරියටම හරි. ගැලපුම් සහ කාලච්ඡේද හරි. C මට ඒ වෙලාවේ මතක් වුණා දැන් හෂාරට එතන ලකුණු දීපු තැනක් නම් අර උදාහරණ පෙන්නලා වාගේ ලකුණ ඉල්ල ගන්න පුළුවන් කතා කළා. 46ට C ගැනුම් මිල 5000ට අඩු සියලු වත්කම් වියදම් ලෙස හඳුනා ගැනීම. මොකක්ද දෙන්නේ? ප්‍රමාණාත්මක සංකල්පය ප්‍රමාණාත්මක බව. බොහොම හොඳයි. දැන් ඔයගොල්ලෝ උත්තර දෙනවා හොඳයි. ඒත් කතා නොකරන පිරිසක් ඉන්නවා. D තොග තක්සේරු කිරීමට FIFO පෙරපිවිසි පෙරපිට first in first out පස්සේ ක්‍රමේ කතා කරමු. තොග තක්සේරු කරන්න අපි එක ක්‍රමයක් අඛණ්ඩව පාවිච්චි කරනවා. මොකද්ද? ඒකාකාරී. ඒකාකාරී. තව නමක් සංගතතා. සංගතතා. මම 50ක් දක්වා කතා කරලා නවත්තන්නම් ඉක්මනින් එනවා. පහත එක් එක් අයිතමය හඳුනා ගනු ලබන්නේ කොමන මූල්‍ය ප්‍රකාශන මූලිකාංගයෙහිද? මූලිකාංග ගයන්න වෙන්න ඕන. right. ඒ රඳවාගත් තිපෙමු. හිමිකම් හිමිකම්. B ලැබිය යුතු පොලි වත්කම් වත්කම්. C කාර්යාල උපකරණ විකුණුම් මත අලාභ වියදම් වියදම්. වියදම් සහ අලාභ එක ගොඩට අපි දාන්නේ. වගකීම් සහතික මත ප්‍රතිපාදන D වගකීම් වගකීම්. ඒක අපි ඉස්සරහට දෙනව නිසා මම ඔහොම යන්නම්. 48 2017 මෑත කාලින ප්‍රශ්නයක්. සේවකයන්ගේ නිපුණතා ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශ වල හඳුනා නොගැනීමට පදනම් වන්නේ. මොකද උත්තරේ? මූල්‍ය මිල මූල්‍ය මිනුම්. සේවකයන්ගේ දක්ෂතාව මුදලින් මනින්න බෑ. ඉතින් මට මූල්‍ය ප්‍රකාශන වල පෙන්වන්න බෑ. 49 මූල්‍ය ප්‍රකාශන වල ණයගැතියෝ සහ ණය හිමියෝ හඳුනා ගැනීමට පදනම් වන්නේ. උපජිත සංකල්ප උපජිත සංකල්පය. අද දවසේ අවසාන ප්‍රශ්නට අපි එනවා. ඔයා මට උත්තර දෙන්න. මෙන්න මේ කියන අංක 4න් ගැළපෙන සංකල්පය මට කියන්න. මූල්‍ය ප්‍රකාශන වල වාර්තා කරන කාලය දැක්වීම. කාලච්ඡේද සංකල්පය කාලච්ඡේද සංකල්පය. අයිතිකරුවන්ට කරන ලද බෙදා හැරීම. රඳවාගත් ඉපැම් වලින් අඩු කිරීම. තාම කතා කරලා නැහැ. නමුත් ඔයා හිතන්න රඳවාගත් ඉපැම් වලින් අයිතිකරුවන්ට දුන්නාම අඩු කරන්නේ. ඒකක සංකල්ප ඒකක සංකල්පය. ඒකක සංකල්පය. දීපල පිරිත උපකරණ අත්පත් කරගත් පිරිවැයට දැක්වීම. ඓතිහාසික පිරිවැය සංකල්ප ඉතින් මේක දීලා නැහැ නේ එහෙම. ඔය උඩ හතරෙන් කන්න ලියන්න ඕනේ. ඓතිහාසික පිරිවැය හරි. ඒක නැත්තම් ඊළඟ ඔප්ෂන් එක මම කිව්වා මේක. අඛණ්ඩ පැවැත්ම අඛණ්ඩ පැවැත්ම. අපි දන්නේ නැහැ කවදා උපලබ්ධ වෙයිද කීයක්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා ගත්තු ගානට ලියනවා. ඔක මම කිව්වා ওই විදිහට. මොන 2017 ඇහුවා. පිරිවැය සහ චුද්ධ උපලබ්ධයගෙන් අඩු වගේට තොග මැනීම. විචක්ෂණ සංකල්ප විචක්ෂණ. මේකේ මේ ලයන්නක් වැඩිපුර ඇවිල්ලා විචලක්ෂ මොකද වෙලා? විචල්කෂණ කියලා තියෙන එක හදාගන්න විචක්ෂණ. විචක්ෂණ සංකල්ප. එහෙනම් හරි. ඉතුරු ප්‍රශ්න සියල්ලටම ලියන්න. අපි සඳුදා පන්තියේදී හම්බ වෙනවා අර පේපර් එකේ ඉතුරු ටිකක් කතා කරලා වෙලාව ඉතුරුනොත් අපි අර වැරදි නිවැරදි කිරීම වල සෙකන්ඩ් ලෙවල් එකට එනවා. ඉතුරු ප්‍රශ්න ටිකට එනවා කොහොම හරි. එහෙනම් සියලු දෙනාටම බුස්සරණයි. ගැටලු තියෙන කට්ටිය ඉඳලා මාත් එක්ක අහලා විසඳ ගන්න පුළුවන්. එහෙනම් පරිස්සමෙන් ඉන්න. ආයුබෝවන්. සර් අහන්න. කවින්ද එහෙනවද? සර් මේ ආදායම් ප්‍රකාශ පිළියෙල කරද්දී ඔව් සර් ඔව් කියනවද? ආදායම් ප්‍රකාශ පිළියෙල කරද්දී සර් ඒකෙදි මේ ගැනුම් වලිනුත් අඩු කරනවද තොග පරිත්‍යාග? ඒක මෙහෙමයි වෙන්නේ. දැන් ඔයාට ආදායම් ප්‍රකාශනයේ හදද්දි මම මෙන්න මෙහෙම පොඩි උදාහරණයකින් කියලා දෙන්නම්. දැන් ඔයා හිතන්න අපිට තොරතුරු විදිහට දෙනවා. ගනුදෙනු විදිහට මම ගනුදෙනු තුනක් ගන්නම් ওই වැඩේට. එකක් අපිට ගැනුම් කරනවා රුපියල් 1000ක. හරි?
විකුණුම් කරනවා ඔක්කොම අත්පිට කියලා ගන්න විකුණුම් කරනවා 2000ක ඊට පස්සේ අපි හිතමු ඉන්න තැනට කොලී ගෙවනවා රුපියල් 200ක සහ තොග පරිත්‍යාග හරිනේ ඔන්න වාගේ අවශ්‍ය තැනට එනවා තොග පරිත්‍යාග කරනවා 100ක හරිද දැන් ආදායම් ප්‍රකාශනයේ විතරක් නිසා මම මෙතනට යනවා ආදායම් ප්‍රකාශනය එක දවසක කියලා හිතන්න මට උඩින්ම විකුණුම් කීයක් ලියන්න ඕනද කියන්නේ 2000යි. ඔන්න මම ටික ලියලත් වෙනවා එකපාර උත්තරයක් දුන්නේ නැති නිසා මුදල් 1000ක භාණ්ඩ ගෙනාවා ගැනුම් කරා විකුණුවා 2000ක භාණ්ඩ විකුණුම් කරා කුලී ගෙව්ව 200ක මේ ටික පැහැදිලිව පේනව නේද කාවින්දි පේනව නේද මේ ටික හරිය නේද හරි සර්. හරි දැන් අපි හිතමු මෙහෙම දැන් තොග පරිත්‍යාග කරා ඔව් තොග පරිත්‍යාග කරාම දැන් කොහොමද ඉස්සරහන් ලියන්නේ මෙයාගේ ඉස්සරහන කොහොමද දෙන්න ඕන තොග පරිත්‍යාග හර ගැනුම් ගිණුම බැර. ඔව් තොග පරිත්‍යාග හර 100යි ගැනුම් ගිණුම බැර 100යි හා එහෙම වුණොත් දැන් ඔයා මෙතනට ගිහලා ලියයි මෙයා ඕනේ මෙයා වත්කම් ගිණුමක්නේ ගැනුම් විකුණුම් වලින් අඩු කරනවානේ විකුණුම් පිරිවැය මෙයාගේ ඉදිරි තොග නෑ හරි ගැනුම් තියෙනවා කුලී තමයි වියදමකට තියෙන්නේ කුලී සහ තොග පරිත්‍යාග තියෙනවා මම ඉක්මනින් හැදුවේ නැවතත් මම කියනවා ගැනුම් දැන් කීයද තියෙන්නේ මෙයාගේ ගැනුම් ඔක්කොම කීයද 900 දැන් මෙතනින් අඩු කරලානේ තියෙන්නේ හරි විකුණුම් තියෙනවා මෙන්න 2000ක් දලලාභය මෙයාට එනවා 1100 සහ කුලී කීයක් තියෙනවද 200යි තොග පරිත්‍යාග කියන වියදම 100යි මුළු වියදම් වෙනවා 300 ලාභය 800 හරි මම දන්නවා දැන් ඔයා මේක පටලවා ගන්න තැන ඉස්සෙල්ලා මේක පැහැදිලිද කියන්නේ ඔව් සර්. දැන් ඔයාට වෙන්නේ තොග පරිත්‍යාග කියන අයිතමේ තියෙන ශේෂ පිරික්සම ඇතුළේද අතිරේක තොරතුරු වලද ඔයාගේ ඔය ගානේ ශේෂ පිරික්සම ඇතුලේ සර් ගුරුවත් පොතේ තියෙන ගාණක් හරි එතකොට ශේෂ පිරික්සම ඇතුළට තොග පරිත්‍යාග කියලා එකක් එන්න නම් ගිණුමක් එන්න නම් ඒක ගැනුම් වලට බැර වෙලා තියෙන්න ඕනද නැද්ද බැර වෙලා තියෙන්න ඕනේ. එහෙමනම් අපි ආපහු ගැනුම් වලින් අඩු කරන්න ඕනද නැද්ද නෑ. නෑ එහෙනම් මෙතන ලිව්වහම ඇති හැබැයි ගැලපොම් යටතේ අතිරේක තොරතුරු යටතේ දුන්නොත් තොග පරිත්‍යාග කියලා ඔයා මෙතනින් අඩු කළා මෙතන ලියන්න ඕන දැන් තේරෙනවද නැද්ද ඒක සර් මේ ශේෂ පිරික්සම ඇතුලේ දීලා තිබිලත් ටීචර් අඩු කරා ගැනුම් වලින්. ඔව් වැරදි මං කලින් ගාණ හදලා තිබුණේ මං ටීචර්ට කිව්වා ටීචර් එතන අඩු කරන්න නැතුව හදුවොත් ඉන්නම් බැලන්ස් වෙනවයි කියලා. ඔව් ටීචර් කිව්වා ආයෙ එතනිනුත් අඩු කරන්න ඕනේ කියලා. නෑ ටීචර් වැරදි නම් මතකේ ටීචර්ගේ අපිත් එක්ක හිටපු කවුරු එන්නේ නැද ඕ ඉනෝකා ඩිලානි ටීචර්. ආ ඩිලානි ඔව් අපිත් එක්ක හිටපු කෙනෙක් විය යුතුයි මට මතකයි පොඩ්ඩක් මේ කමන්නේ පුතේ ඒක හිතන්න එපා ටීචර් ඉතින් මට අවස්ථාවක් આવොත් හිමින්සරේ කියලා දෙන්න පැහැදිලි කිරීමේ අවස්ථාවක් આવොත් ඔයාලට මෙන්න හොඳ උදාහරණයක් හරි නේද ශේෂ පිරික්සම ඇතුළට දැන් ඔයාලට ඒක විතරක් නෙවෙයි එහෙනම් ඊළඟ තර්ක තමයි බොල් ණය එහෙම තියෙනව නේද බොල් ණය ශේෂ පිරික්සම ඇතුළේ තිබ්බොත් ආපහු ණයගතියන්ගෙන් අඩු කරන්න යනවද නෑ. නෑ ඒකත් කෙලින්ම මෙතන ගෙනල්ලා ලියනවා හැබැයි එළිය තිබ්බොත් ගැලපුමක් කියන්නේ දිත්ත සරහන වැටිලා නැහැ එතකොට තමයි ණයගති බැර බොල් ණය හර කියලා ලියන්නේ අපි කතා කරමු ඊළඟ පාඩමනේ හරි සර්. හරි ඕනලා අහන්න ගැටලුව තිබ්බොත් ඒ වෙලාවෙම මට කොල් එකක් දීලා අහන්න හා සර්. හරි එහෙනම් සර් හරි සර් බුස්සන්න.